උදෙසා උදේවය ගැලපුණා නම් ක්ෂණයකට හේතුන් නිසා හටගෙන නිරෝධ වෙන හිත පිළිබඳව ඒ හිත නාම රූප වලින් ගොඩනගෙන බව හේතුඵල විදිහට ක්‍රියාත්මක වෙන බව කර්ම විඥානයත් එක්ක යම් මට්ටමක අවබෝධයක් ඇති නේද? හිත කියන එක ක්ෂණ මාත්‍රයයි. රූප ගොඩවල් දෙකක් ගැටෙනකොට හැප්පෙනකොට විඥානයේ කියලා එකක් හට ගන්නවා සිතුවිලි පහක් එක්ක. අභිධර්මයේ නම් 7ක් උගන්වනවා. ওই සිතුවිලි පහට ජීවිතේන්ද්‍රිය ඒකග්ගතාවය කියලා තව සිතුවිලි දෙකක්. මෙන්න මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගෙන් ගොඩනැගෙන රූප දෙකේ විඥානයේ අර සිතුවිලි හතේ සංකලනය එකතුව අපි හිත කියලා හඳුන්වනවා. බර වැඩිද? බර වැඩිද මං කියපු ටික? නෑනේ. දැන් ඔන්න උදාහරණයක් විදිහට අපි ගත්තා. ශබ්දයයි කනයි ස්පර්ශ වෙනකොට සෝත විඥානේ හටගත්තා. හරිනේ? සිතුවිලි හතක් එක්ක අපි ඔච්චර කාලයක් විග්‍රහ කරනම් පහක්නේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීවිතේන්ද්‍රිය ඒකග්ගතාවය නේද? එතකොට පස්සෙන් අරමුණු දෙක එකතු කරලා දෙනවා විඥානයේ ගොඩනගෙන ආධාරකය හදලා දෙනවා වේදනාවෙන් විඳීම් මාත්‍රයක් ජනිත වෙනවා සංඥාවෙන් හඳුනා ගන්නවා චේතනාවෙන් ක්‍රියාත්මක බවට පනපවනවා මනසිකාරය මේ ඔක්කොම එකට තියලා පනපෝල දානවා ඔක්කොටම වැඩ කරනවා. හරි නේද? එතකොට මේ හිතට තියෙනවා උපාද තිති භංග කියලා අවස්ථා තුනක්. හරිනේ? මේ ශබ්දය වැත්තන්ට ඇහුණා නම් ඒ අහන හිත නේද? අහන හිත තුනකට බෙදන්න. ඇහෙන්න පටන් ගත්තා. ඇහෙමින් පැවතුණා. අහල ඉවරුණා. තුනක් තියෙනවනේ. හරිනේ? ඕකේ තියෙනවා මේ ෂණ මාත්‍රයට උපාද තිති භංග කියන තුනම. හොයන්නවත් පුළුවන්කමක් නැහැ හිත වැඩිච්ච හිතකට හැරෙන්න තේරුම් ගන්නවත් පුළුවන්කමක් නැති ධර්මතාවයක්. පින්නතුනි තථාගතයන් වහන්සේ උදය වය කියන ඥාන දර්ශනය අපිට පෙන්වුවේ මේ කයේ තියෙන හැම රූප කලාපයක්ම මේ රූප පොදිය ඇතුලේ තියෙන හැම සුද්දාෂ්ටකයක්ම සුද්දාෂ්ටකයක් කිව්වේ රූප බෙදලා අන්තිමේටම තියෙන චූටි කොටසක් නේද? පරමාණුවත් බෙදලා ගත්තාම අවසානයේට හම්බෙන එක ඇතුලේ 8ක් තියෙනවා. සුද්දාෂ්ටක කිව්වේ එකයි. න්‍යෂ්ටික කිව්වෙත් ඒකයි. අටක න්‍යාය කියන එකයි න්‍යෂ්ටික කිව්වේ. කොතනක හරි තියෙනවනම් බෙදලා අන්තිමේකේ ඒක ඇතුලේ කාරණා 8ක් වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා නේද? එයින් ගොඩනගෙන සුද්දාෂ්ටකය රූප කලාපයක් කියලා කිව්වා අපිනේ. තේරුණාද? අවිනිර්භෝග රූප කලාප. ආයි බෙදන්න බැරි හින්දා අවිනිර්භෝග කිව්වා. බෙදලා අන්තිමේටම ඉතුරු වෙයි. එතකොට මේ මස් හැ මස් කන කියලා ගත්ත එක මෙන්න මේ අනන්ත රූප කලාප පොදියක එකතුවක්. ඒ හින්දා බුදු පියාණන් වහන්සේ දේශනා කරුවා පෙන පින්ඩූපමන් රූපං කියලා. රූපය පෙන පිඩුවක් වගේ කිව්වා. පෙන පිඬුවේ මතු පිට සෑහෙන වෙලාවක් තියෙනව නොකැඩි. හැබැයි ඇතුළ බින්දෙනවා අර ගොඩනැගෙන බින්දෙන හින්දා ඒ වගේ ස්වභාවයේ මතු පිට ස්වභාවයේ ටික වෙලාවක් රැඳෙනවා. චුට්ටක් ඔය දියැලක් ගාවට ගිහලා පෙන පිඬුවක් දිහා බලාගෙන ඉන්න. එතකොට පේනවා Tamanට විනිවිද ඇතුලේ බුබුලු ඇවිල්ලා බින්දිලා යනවා. ඒ හින්දා මේ උඩ ස්තරේ කැඩෙන්නේ. ලොකු රලක් එනකොට ඒක ගහගෙන ගිහිල්ලා කුඩු වෙලා යනවා. ඒකම තමයි රූපේ මේ සමූහ රූපය ඇතුලේ මේ අනුරූප මොහොතක් ගානේ සුද්දාෂ්ටක ගොඩනැගෙන බින්දෙන ක්‍රියාවලියක පවතිනවා. එහෙනම් මස් ඇහැ කියලා කියන්නේ රූප පොදියක්. නේද? මස් කන කියලා කියන්නේ රූප පොදියක්. මම කියන්නේ මේ සමූහ රූපේ එකතුවක්. මේක හැදුනේම සතර මහා ධාතුන්ගේ වේගය නිසා ගොඩනැගෙන මායාවක් විදියට. වේගය නොවුනනම් ඒ හින්දා බුදු පියාණන් වහන්සේ දුන්න උදාහරණයක් ගිනි පෙල්ලක් අරගෙන වේගෙන් කරකොල බලන්න කරකවනකොට ගිනි වලල්ලක් වෙනවා. වේගය නැති වුණා නම් ගිනි වලල්ල ජනිත වෙන්නේ දිසෙන්නේ
නෑ ඒ වගේ මේ සතර මහා ධාතුන්ගේ වේගයෙන් ගොඩනගෙන මායා දර්ශනයයි මේ අපි කය කියලා අල්ලගත්තේ. කය කියන්නේම ෂේ වෙලා යන අර්ථය. නිකන් නෙමෙයි. තේරුණා? එතකොට මෙන්න මේ හිතේ කොටස් තුනකට බෙදුවාම උපාද අවස්ථාව සමානයි රූප කලාපයගේ උපාද අවස්ථාව. භංග අවස්ථාව සමානයි රූප කලාපයගේ භංග අවස්ථාව. තෘතිය අවස්ථාව සමානයි රූප කලාපයක තෘතිය අවස්ථාව සමානයි මේ හිතේ පවතින අවස්ථාව. ඒ කියන්නේ මේකෙන් තුනෙන් එකක් නේද පවතින අවස්ථාව. ඒ වගේ 49 ගුණයක්. පැහැදිලි? එතකොට මේ හිත පවතින ස්වභාවයෙන් තුනෙන් එකක් වගේ 49 ගුණයකට සැරයක් අපේ කයේ තියෙන හැම රූප කලාපයක්ම බිඳිලා ගිහිලා ආයි අලුත් එකක් හටගන්නවා. බිඳිලා යනකොට ආහාරයේ උපනිශ්‍රය හම්බෙලා නොතිබුණා නම් ආයි ඒක හටගන්නේ. තේරුණා? එහෙනම් ආහාරය නිසාම ජනිත වෙන ක්‍රියාවලිය. නේද? අපි මේ කන්න බොන්න දෙනවා කියලා කරන්නේ මොනවද? රූප කලාපයන්ගේ උපාදයට ජවය හදලා දෙනවා. හරි නේද? මෙන්න මේ නාම ධර්මයන්ගේ උපාදතිති භංග රූප ධර්මයන්ගේ උපාදතිති භංග නිශ්චය කරගන්න බුදු පියාණන් වහන්සේ උදේවය ඥානෙ දුන්නා. ඇති වෙනව නැති වෙනව බලන්න. පැහැදිලිද? ඇති වෙනව නැති වෙනව කියන කාරණේ එපරිද්දෙන්ම මේ කියන විග්‍රහයේ පරිද්දෙන්ම දැකගත්තු කෙනා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන හතරම එකවර ලබනවා. යාට කියනවා සම්බුද්ධ කියලා. රූපේ පිහිටලා තියෙන්නේ ඝන ස්තර හතරක සතර මහා ධාතු, සතර මහා භූත, සතර භූත, සතර ගති කියලා හතරක. සතර මහා ධාතු බිඳෙනකොට ඊට වඩා සිවුම් ටිකක් තියෙනවා චිත්තජයතසික කියලා සතර මහා භූත වලින් හැදිච්ච. ඒක බිඳෙනකොට තවත් සිවුම් ටිකක් හම් වෙනවා සතර භූත කියලා. ඒක බිඳෙනකොට තවත් ටිකක් හම් වෙනවා සතර ගති කියලා. හතරම බිඳුනොත් රූප නිරෝධයි. ඒක තමයි අපි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් කියලා ඵලහිතගෙන ඔය කතා කරන්නේ. තථාගතයන් වහන්සේ කෙනෙකුට මෙන්න මේ උපාද තිති භංග යථා ස්වභාවය හම් වෙනකොට අර රූප ස්තර හතරම කඩාගෙන ගිහිල්ලා නිරෝධ වෙලා යනවා. එක තැන එක වෙලා. තේරුණාද? ඒක ශ්‍රාවක ගෝචර නැහැ. ඇයි ඒ? එපරිද්දෙන් උදේවය ඥානය ගෝචර කරගන්න තරම් අපේ ප්‍රඥාව තීක්ෂණ තියුණුනේ. ඒ හින්දා උදේවය ඥානයේ වඩ දැක පුහුණුව තුල හිත නිරෝධ වෙන්න අපිට රූප ස්තර හතර නිරෝධ කරන්න අපිට හේතු කාරණා හදන්න. හරි නේද? එහෙනම් උදේවය ඥානය කියලා කියන්නේ සරලව හම්බුණාට සරල එකක් එහෙම නෙවෙයි. දැන් කෙනෙක් උදේවය ඥානය නොදැක්කා නම් ඊළඟට සිද්ධ වෙන කාරණේ අපි චුට්ටක් ගලප ගන්නයි ලෑස්තියද? උදේවය ඥානය නොදකින තාක්කල්, හඳුනා නොගන්න තාක්කල් තථාගතයන් වහන්සේ උදේවය ඥානයට උදාහරණයක් දුන්නා. යෝචේ වස්සස තංජීවේ අපස්සං උදයන් වයං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයන් වයං කියලා. මේ ලෝකේ 7 සහස්‍රයක් ජීවත් වෙන මිනිහෙක් කොයි ආකාරයෙන් ජීවත් වුණත් ඇති වැඩක් නැහැ. උදේවය ඥානයේ එක ක්ෂණයක් ගලපගෙන ජීවත් වෙන ඒ තප්පරයක් අවබෝධයෙන් ජීවත් වෙන කෙනාගේ කලාවෙන් කලාවක්වත් වටින්නේ නැහැ කිව්වා. අන්න අර දසදහස් ගාන 7 සහස්‍රයක් ජීවත් වෙච්ච උදේවය නොගලපුගත්තු මිනිසයාගේ වටිනවා. හරි නේද? දැන් එහෙනම් අපිට කතා කරන්න තියෙන්නේ හාමුදුරනේ හොඳ උදාහරණයක් ඕක. අපි ඔය ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරනකොට අහන උදේවය කතා කරන්නත් දන්නේ නේ? තථාගත ධර්ම මෙහෙමයි. යෝචේ වස්සසතං ජීවේක ආ කෙනෙක් අවුරුදු 100,000 ජීවත් වුණත් වැඩක් නැහැ. මොනවද? එක තප්පරයක් එක ක්ෂණයක් උදේවය ඥානය ගලපගෙන ජීවත් වුණා නම් අර අයට වඩා අනන්ත ශ්‍රේෂ්ඨයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා. ඇයි? සංසාරේ තියෙන එකම හවුහර. වෙන මොකද? හරිනේ? හා උදේවය ඥානය උදේවය බවට පත් වෙන මේ හිත ඒකාන්ත කොට සිතුවිලි පහකින් නේද හටගත්තේ. පස්ස වේදනා සංඥා චේතනා මනසික. පැහැදිලිද?
මෙන්න මේ පහ හරි තීරණාත්මක සිතුවිලි පහ. මුළු සසරම තීරණය කරන්නේ මේ සිතුවිලි පහ. ඉඳ බුදු පියාණන් වහන්සේ සබ්බ කියලා සූත්‍රයක් දේශනා කරා. ඒ සූත්‍රය දේශනා කරන මහණෙනි මම තොපට සියල්ල දේශනා කරනවා. සබ්බ සූත්‍රය. සියල්ල කිව්වොත් අහුවෙන්නේ නැති එකක් තියෙනවා. ඔක්කොම අහුවෙලා නේද? බුදු පියාණන් වහන්සේ සියල්ල කියලා විග්‍රහ කරලා දෙන්නේ මෙන්න මේ සිතුවිලි පහ. වෙන මොනවත් නෙමෙයි. පස්ස කියන එක හම්බුණා නම් මුළු ලෝකෙම ඒක ඇතුලේ තියෙනවා. වේදනා කියන එක හම්බුණා නම් මුළු ලෝකෙම ඒක ඇතුලේ. එහෙනම් මේ සිතුවිලි පහ හම්බෙනකොට මුළු ලෝකෙම ගොඩ නැගෙන වැඩ පිළිවෙල ලෝකෙ ඇතුලේ තියෙනවද නැද්ද? තියෙනවා. පස්ස අභ්‍යන්තර ආයතනයයි බාහිර රූපයයි ඝට්ටණය කරලා විඥානය පෝෂණය කරනකොට ඒ තුන එකතු කරලා බැඳපු සිතුවිල්ල තමයි පස්ස. පැහැදිලිද? එතකොට පස්ස ස්පර්ශ කෙරුවේ අභ්‍යන්තර ආයතනය කියපු රූප පොදි පරම්පරාවක් නේද? බාහිර රූපය කියලා ගත්ත රූප පොදි පරම්පරාවක් නේද? එහෙනම් මේ පස්සේ කියන එක ඇතුලේ ගොඩ ගැහෙනවා රූපස්කන්ධේ. ස්කන්ධ කිව්වේ ගොඩක් කියන එක. නේද? පස්ස කියන සිතුවිල්ල ක්‍රියාත්මක වෙනකම් රූප පරම්පරාවක් රූප ගොඩක් එකතු වෙනවා. බුදු පියාණන් වහන්සේ රූපස්කන්ධය කියන එක 11 ආකාරයකට බෙදලා පෙන්නනවා. අතීත වර්තමාන අනාගත හීන ප්‍රනීත ඝන සියුම් දුර ළඟ 11 ආකාරයකින් බෙදලා පෙන්නනවා. රූපයේ යමක් තියනවාද ඒ සියලු රූප එකතු කරලා ගොඩ ගහලා පෙන්නන්නේ මේ පස්ස කියන සිතුවිලි. පැහැදිලි? මං අම්මා කියන ශබ්ද වෙනකොට ස්පර්ශයේ ගොඩනැගිලා වේදනාව ගොඩනැගිලා සංඥාව ගොඩනැගිලා චේතනාව මානසිකාරයේ සිතුවිලි පහ ගොඩනැගිලා ඇටවිලා නිරෝධ වෙලා ඉවරයි නේද? දැන් ඊළඟට මොකද වෙන්න ඕනේ? අල්ම යන්න අල්ලන්න නම් අනාගත රූප කොටාසේ අල්ලන්න ඕන. මේ පස්සේ තියෙනවා අන්න අර අනාගත රූපයත් උපාදාන කරන ගතිය. ශබ්ද වෙනකොටම වැළෙන කැඩි ඊළඟ එකත් අල්ලනවා. ඊළඟ එකත් අල්ලනවා. ඊළඟ එකත් අල්ලනවා. දැන් අල්ම යන්න ශබ්ද වෙනකොට අයන්න අතීතයට ගිහිලා නේද? ඔන්න අතීත රූප කොට ඇඳිලා. මා යන්න අනාගතයට ගිහිලා නේද? දැන් අතීතයයි වර්තමානයයි අනාගතයයි ගැට ගහලා කොහෙන්ද කරන්නේ? මනසේ. බාහිර රූපය අසුරු කරගෙන මනස කරන්නේ අතීතයයි වර්තමානයයි අනාගතයයි ඝන බවයි සියුම් බවයි. දැන් අම්මා කියනකොට ඒ චිත්ත රූපය අපිට මෙයිලා තියෙන්නේ නැද්ද? ඒ ಗುಣ කඳ මෙනෙහි වෙන්නේ නැද්ද? මීට කලින් අසුරු කරපු මට්ටම මෙනෙහි වෙන්නේ නැද්ද? මොනවද? අර අතීත අනාගත වර්තමාන ඝන සියුම් හීන ප්‍රනීත ඔක්කොම තියෙනවා අර ගොඩේ යම් එක සංඥාවක් ගන්නකොට. පැහැදිලි? පස්සේ ඇතුලේ ගොඩ ගැහුණා රූපස්කන්ධය. හරි නේද? පස්සේ ඇති වෙනකොටම පස්සපච්චා වේදනා කියලා දහමක් ජනිත වුණා නම් වේදනාව කියන චෛතසිකය ඇතුලේ 11 ආකාරයක ගොඩක් එකතු වුණා. විඳීම් ස්වභාවය අතීත වර්තමාන අනාගත ඝන සියුම් හීන ප්‍රනීත ළඟ දුර 11 ආකාරයේ විදවීම් ස්වභාවයක් අන්න අරකට එක්ක ඇඳිලා ගොඩ ගැහුණා මනසේ. මේ ගොඩ ගැහුණු එක නැති වුණා නම් දිගට මම අහනවා මම බලනවා කියන ලෝකේ ජනිත වෙයිද? නෑ නේද? අල්ලන මොහොතක් ගානේ දන්වැලක පුරුකක් ගෙති යනවා වගේ කෙලවරක් නැතුව අතීතයට බලපුවාම අනන්ත අප්‍රමාණ එකතු වෙලා බිඳුව එකතු වෙලා ආරේ ගොඩ ගැහිලා. දැන් අපි මනසේ නිර්මාණය කරනවා මම ඇහුවා මම බැලුවා මම රස විඳා අර ගෙවි ගිය දන්වැල් පුරුක් ටික වගේ මාත්‍රේ එකතු කරලා ගැටන ගැහුවා නම් ඉන්ධනයක් ලබන්න තැනක් නෑ. පැහැදිලි? හිතේ ක්‍රියාකාරීත්වය නේ. මම මේ කතා කරන්නේ මිදි පොකුරක එක මිදි ගෙඩියක් පැත්තකට අරගෙන මිදි පොකුරේ සංයුතිය කතා කරනවා වගේ හිත කියන එක උදේවයයි ඒක අනුසාරයෙන් ඔන්න හිතවල හැදෙන විදියයි මම මේ කතා කරන්නේ. ගැඹුරු වැඩිද? ගැඹුරු වැඩි කියන්නේ භාවනා කරන්නේ නැහැ කියන එක. වෙන මොනවත් නෙවෙයි. අර හම්බෙච්ච බෙහෙත් ටික හරියට මාත්‍රාවට ගත්තා නම් මේ ටික ප්‍රණීතයි. තේරෙනවද? හෙට දවසට හම් වෙනකොට මේට වඩා ගැඹුරු හරියක් මේක මහා සාගරය වගේ. කතා කරන්න තමන්ගේ හිත වැඩෙන්න ඕන. හිතේ ඒකග්ග වෙන්න
හිතේ උපාදිතී තමන්ට අහුවෙන්න අරමුණක් ගානේ දුවන ස්වභාවය දැනෙන්න මේ කියන ධර්මය වැටෙන්න පටන් ගන්නවා. මේ මන් දුවන්නේත් එහෙම නේද? මගේ ක්‍රියාකාරීත්වය ලෝකේ අත්ත සම්භූත මගේ පැවැත්මම මේක නේද? ආස්වාදයේ පස්සේ රස හොයාගෙන ඇහෙන් කනෙන් නාසයෙන් කාම සම්පත් හොයාගෙන මේ දුවන දිවිල්ලම තියෙන්නේ මෙන්න මේ මායාව උගුල අහුවෙලා තියෙන අහුවිල්ල ඇතුලේ නේද කියන කාරණේ Tamanට අහුවෙනවා. ඔන්න හිත වැඩෙනවා. වේදනාවේ තියෙන 11 ආකාර ගොඩට කියනවා ස්කන්ධ කියලා. හරිනේ? දැන් එහෙනම් වේදනාවේ තියෙනවා මොනවද? විඳින ගොඩ. වේදනා ස්කන්ධය. හරි නේද? ඊළඟට සංඥාව. සංඥාවේ තියෙනවා හඳුනා ගැනීම ගොඩ. මේ ආකාරයි කියලා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් එකතු කර ගොඩ ගහගත්තු ගොඩ. සංඥා ස්කන්ධ. ඒකත් 11 ආකාරයි. අර කියපු විදිහටම හීන ඝන ප්‍රණීත ළඟ දුර අතීත වර්තමාන අනාගත ඝන සිව් එක ආකාරයෙන් ගොඩ ගෙහිච්ච සංඥා ගොඩකුත් තියෙනවා. ඊළඟට චේතනාව නේද? චේතනාව ඇතුලේ තියෙනවා සංකාර ගොඩ. ක්‍රියාත්මක චේතනාව කියන්නේ ක්‍රියාත්මක බවනේ නේද? ක්‍රියාත්මක බව ගොඩ නැගුවේ මොනවා හරහාද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා ගොඩ නැගපු සංකාර. නේද? චේතනාව ඇතුලේ අර 11 ආකාරයකට බෙදි ගොඩ නැගිච්ච සංකාර ගොඩම තිබ්බා. හරිද? පැහැදිලිද? ඊළඟට ඔය ඔක්කොම ක්‍රියාත්මක වුණේ විඥානයත් එක්ක අත්වල බැඳගෙන නේද? නැද්ද? රූපපදි පරම්පරා දෙක එකට හැප්පෙනකොටම ජනිතුනේ මොකද්ද? විඥානයනේ. සිතේලි පහ අටවුවේ විඥානය නේද? එහෙනම් විඥානය කියන මෙන්න මේක ඇතුලේ තියෙනවා මානසිකාරය කර විඤ්ඤාය භාවයට දැනීම මාත්‍රයට තල්ලු කරපු 11 ආකාර ගොඩක්. මානසිකාරය කෙරුවේ විඥාණයට තල්ලු හදලා දුන්න ගොඩ ගහන්න. විඤ්ඤාය වෙන ධර්මතාවයන්. විඤ්ඤාය වෙනවා කියන්නේ ඇහැට ගැටීමක් ඇති වෙනකොට දැනීම මාත්‍රයක්. කනට ගැටීමක් ඇති වෙනකොට දැනීම මාත්‍රයක්. දැනීම මාත්‍රයක් ගොඩනගලා ආස්වාද භුක්තියට ගොඩ ගහපු ගොඩ තියෙනවා. හරි නේද? එහෙනම් විඥානස්කන්ධත් හරිද? හරි නේද? එහෙනම් මේ ගොඩවල් පහට කියනවා පංචස්කන්ධ කියලා. හරි නේද? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ, සිතුවිලි පහ ඇසුරු කරගෙන කොට නැගුණා. දැන් එහෙනම් මන කියලා කියන්නේ මොකද්ද? මේ පංචස්කන්ධ තැම්පත් කරන ගබඩාව නෙවෙයි. ඔතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අතීතයයි වර්තමානයයි අනාගතයයි ගොඩ ගැහෙනකොට ඒකත් එක්ක ආස්වාද භුක්තියේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට චන්දරාගයෙන් බැඳෙනවා උපාදාන වෙනවා. දැන් ඔය ගොඩම නිකන් නෙවෙයි තියෙන්නේ උපාදාන කරගෙන. තව ටිකක් භුක්ති විඳින්න නැත්තම්, තව ටිකක් ප්‍රහ විඳින්න නැත්තම්, එහෙම නැත්තම් අප්‍රියයි නම් අමනාපයි නම් ගැටෙන්නේ නැත්තම් රාගයයි දේශයයි වපුරන මට්ටමත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. නේද? ඒ හින්දා මේ ස්කන්ධ උපාදාන ළඟට ආසන්නයට ඇදලාගත්තු අර්ථයෙන් කියන උපාදාන කියලා. දැන් එහෙනම් ඕක ඇතුලේ ওই මනෝද්වාරය ඇතුලේ තියෙන්නේ රූප උපාදාන කරගත්තු ගොඩ නෙවෙයිද? අර 11 ආකාරයෙන් බැඳි තව ටිකක් බලන්න නැත්තම්, තව ටිකක් විඳින්න නැත්තම් එහෙනම් මතකයේ කියන එක ගොඩ නැගුණේම මනස කියන එක ගොඩ නැගුණේම මොනවගේද? උපාදාන ගොඩවල් වලින් නෙවෙයි. උපාදාන ගොඩවල් පහේ පැවැත්මට අත්ත සම්භූතා කියනවා මගේ ලෝකේ. රූප උපාදානස්කන්ධය, සංඥා වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය. හරි නේද? උදේවයේ නොදකින හැම හිතක්ම අහුවෙනවා මෙන්න මේ ගොඩේ අතරමං වෙලා යට වෙලා වෙනසිලා ගිහිල්ලා ඉන්නේ. රූප උපාදානස්කන්ධ ගොඩ ඇතුලේ, වේදනා උපාදානස්කන්ධය ඇතුලේ, සංඥා උපාදානස්කන්ධය ඇතුලේ හාත්පසින්ම යට වෙලා ඉන්නේ. හරි? පැහැදිලිද කියන කාරණා? අපිත් ඔච්චර කාලයක් ඉඳි කොහෙද එතකොට? ඔය පහේම අතරමං වෙලා නෙවෙයි. ඔය ගොඩවල් පහට අතරමං වෙලා නෙවෙයි. ඔය ගොඩවල් පහ හරියට අඳුනගත්තු කෙනාට මමෙක් නෑ. මේ පහ තමයි උපාදානයේ ගොඩනගා සංසාර පැවැත්මට සත්‍ය ආරයයන්. හරි නේද? තථාගතයන් වහන්සේ පළවෙනි ධර්ම සාකච්ඡාවේ දේශනා කරන අන්තිමේටම ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං
පියෙහි සංපයෝගෝ දුක්ඛෝ අප්පියෙහි විපයෝග දුක්ඛෝ අප්පියෙහි සංපයෝගෝ දුක්ඛෝ පියෙහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධෝ. සරලව කියනවනම් කෙටියෙන්ම කියනවනම් පංච උපාදානස්කන්ධයම මහණෙනි දුකයි කියන. දැන් පංච උපාදානස්කන්ධය පැහැදිලිද? හිත උදේවා ඥානෙ වැඩෙන්නේ නැතුව නිච්චයි සුඛයි පරමාත්මයි කියලා අල්ලගන්නකොට මනසේ වැඩපිළිවෙල අතීතයයි වර්තමානයයි අනාගතයයි රූප ශබ්ද ගන්ධ හරහා රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය ගොඩනගා අපි කරන නිර්මාණ කාර්යය එහෙනම් පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙල. හරිද? පැහැදිලි? එතකොට Tamanට හම්බෙන්න ඕන මොනවද මේ මොහොතක් ගානේ ඇත්ත පෝෂණය කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙල. නේද? එතකොට අපි මේ එළඹි 100 මෙතන පවත්තා අනිච්චතාවයේ උද්වේග ඥානෙ ගලප ගන්න මේ ගොඩ දිය වෙනවා. අර පෝෂණය වෙන එක නතර කරගන්න තාක්කල් සත්‍ය සසරේ වැටෙනවා. හරි නේද? පැහැදිලි නේද? උදාහරණ ඕනද? තේරෙන්නේ නැත්තම් මෙතන සරලයි නිදහස්. ගලපලා සාකච්ඡා කරගෙන දැනෙන මට්ටමට අරගෙන යන්න ඕන. නැත්තම් කම්කරු දිනේ සමරන්න බැරි වෙනවා. අද කම්කරු දිනේනේ මේ අපි සමරනවා. ඔච්චර කාලයක් කෙරුවේ අපි කම්කරුකම් තමයි. කොහෙද? හිතට වහල් වෙලා කය අපහසුතාවයට පත් කර වහල් ජීවිතයක් ගෙවුවා. සසර කියන්නේ ඒක තමයි. නේද? කවුරු හරි ඉන්නවා නම් ඔන්න කම්කරු දිනේ සමරන ඇවිත් ඉඳ ගන්න කියන්නේ. වහල් බව තියෙන්නේ ඔය ආණ්ඩුවට නෙමෙයි. වහල් බව තියෙන්නේ ඔය දේශපාලනයට නෙවෙයි. වහල් බව තියෙන්නේ ඒ එකාගේ හිතේ පැවැත්මට. උන්ට ඒක පේන්නේ නැති හින්දා ආණ්ඩුව පෙරලන්න උද්ඝෝෂණ කරගෙන දඟලන්න හදනවා. නේද? සැබෑ කම්කරු දිනේ සමරනවා නම් එන්න කියන මේ මෙහෙට. කවුද කම්කරුවා කියන එක බලා ගන්න පුළුවන්. එදාට කොයිතරම් දුක් පීඩාවක් විඳිනවද කියලා බලා ගන්න පුළුවන්. තේරුණාද? හරි. පින්නතුනි දැන් එහෙනම් මේ සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා කියපු කාරණේ බුදු පියාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයට නගවුවා මෙන්න මෙහෙම. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඔන්න පංච උපාදානස්කන්ධේ උප්පත්තිය ලැබෙන විදිය දුවන තාලේ. තේරෙනවද? උපාදානස්කන්ධ වැඩපිළිවෙල ගලපගත්තේ නැතුනම දුවන වැඩපිළිවෙලයි මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. ඒකල අන්තිමේටම කිව්වා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඒ ආකාරයෙන් කේවලස්ස මොකද්ද කේවලස්ස කියන්නේ? මොනවත් එක්ක මිශ්‍ර වුණේ නැහැ. තනියෙන්මයි යෙදුනේ. කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස දුක්ඛන්දරාවේ ආංගර පංච උපාදානස්කන්ධයේ උප්පත්තිය ගොඩ ගැහිම ආවන තනියෙන්ම යෙදුණු සැපත් එක්ක චුට්ටක්වත් මිශ්‍ර නොවුණු දුකේම උප්පත්තිය ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඒකාන්තයෙන්ම පැන නැග්ගා සමුදය වුණා උප්පත්තිය ලැබුණා. හරිනේ? කොතනද මේ පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙල ආරම්භ වෙන්නේ? ඔය පටිච්ච සමුප්පාදේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වැඩපිළිවෙලේ කොතනින්ද පංච උපාදානස්කන්ධය ජනිත වෙන වැඩපිළිවෙල ආරම්භ වෙන්නේ? සලආයතන පත්‍ය පස්සෝ. සලආයතන කිව්වේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන. ඔන්න ආයතන 6. සලආයතන පත්‍ය පස්සෝ. මේවා හේතුවෙන්ම ස්පර්ශ සිද්ධ වෙනවා. මොනවද ස්පර්ශ කරන්නේ? වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ආන් හිත හැදෙන තැන. හරි නේද? සිතුවිලි පහදුනේ එතන නේද? අනිත්‍යතාවය දකින්න නැතිකොට, උදේවාය දකින්න නැතිකොට
මෙන්න මේ සලායතන පච්චා පස්සෝ කියන වැඩපිළිවෙල ඔන්න පස්ස සිතුවිල්ල ගොඩනැගිලා හිත හැදෙන්න ආරම්භ වුණා. පස්ස පච්චා වේදනා කියන තැනට විඳීම් මාත්‍රයට තල්ලු වුණා. වේදනා පච්චා තණ්හා විඳීම් මාත්‍රයයි ස්පර්ශ මාත්‍රයයි හඳුනාගත්තේ නැති කෙනා තණ්හී හා වෙනවා කියන අර්ථයෙන් තණ්හා වුණා. තන තැවරුණා. හරි නේද? උපාදාන කරගත්තා. මොනවද උපාදාන කරගත්තේ? බාහිර රූප ඇසුරු කරගෙන බාහිර ශබ්ද ඇසුරු කරගෙන ඔය ඇත්තන්ගේ හිත උපාදාන කරා. නෙමෙයි. අර හැදෙන හිත වලයි අල්ලන්නේ. ආස්වාද භුක්තියට. ඔන්න තණ්හා පච්චා උපාදාන. උපාදාන පච්චා භවෝ. ඉතින් අර තණ්හාවෙන් තන තැවිරිලා උපාදාන කරනකොට ඒ උපාදාන කරන ස්වභාවයට ඒ භව ජනිත වෙනවා. තිරිසන් භව, പ്രേත භව, කුම්භාණ්ඩ භව, බහිරව භව, ආස්වාද භව, එක භව. කර්ම භව, උප්පත්ති භව. කර්ම භව, උප්පත්ති භව. කර්ම භව කියන්නේ ක්‍රියාත්මක භව. දැන් ඔය ඇත්තන්ගේ මනස මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ මොන භවටද? මනුස්ස භවට. මනුස්ස භව කියන්නේ මන උස්ස ගන්නවා කියන අර්ථයෙන් මනුස්ස උනේ. එකතු කර ගොඩ ගහ ගන්නවා. කොහෙද? අරයි යන්න. තේරුණා? ඔය මන උස් කියන කතන්දරය ආවේ දන්නේ නැති හින්දා. මනෙන් උස් කියන කතන්දර. තේරුණාද? මන උස් කියලා කියන්නේ කොතනින්ද? ආර්ය විනය ගල්පගත්තු දෙනින් හැම කෙනෙක්ම මන උස්. නේද? ඒකේ දෙවියොත් ඉන්නේ. බ්‍රහ්මයොත් ඉන්නේ. හරි? මන උස්ස ගන්නවා කියන අර්ථයෙන් මනුස්ස උනේ. ඔන්න ඔය දැන් ඔය ඇත්තෝ මේ එකතු කර ගොඩ ගහ ගන්නවා. හොඳ ඒවා ගොඩ ගහ ගන්නවා නම් හොඳයි. නරක ඒවා ගොඩ ගහ ගන්නවා නම් නරකයි. මේ භවතල 31කට විහිදෙන්නේ ඔය එකතු කරලා ගොඩ ගහ ගන්න ක්‍රම වේදයන්. නේද? අන්න අර මනසේ සකස් කරන බව කර්ම බව කිව්වේ ඒකයි. මේ මොහොතේ ක්‍රියාත්මක වෙනකොට හිතට හේදෙනවා බව. පිරිසුදු බව, අපිරිසුදු බව, තිරිසන් බව, പ്രേත බව, කුම්භාණ්ඩ බව ඒ වෙලාවට සකස් වෙනවා. භව සකස් වුණා නම් උප්පත්ති භවයට එනකොට කර්ම භවය තලු කරන උප්පත්ති භවයට. උප්පත්ති භවයට එනකොට භවපච්චා ජාති කියලා ඒ ජාතියට පමුණුන. හරි නේද? බර වැඩි. තියන්ට ඔක්කොම පැත්තක. භවපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාස සම්භවಂತಿ කිව්වා නේද? ජාතිය හම්බුණා නම් ඒකාන්තයෙන්ම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොගේම පැවැත්මයි කිව්වා. සමුදයයි කිව්වා නේද? දැන් අපිට ඒ ටික තියනවද කියලා බලන්න ඉස්සෙල්ලා. මොනවද? ජරා තියනවද? මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. තියනවද ඔක්කොම? දැන් එනම් මේ ජාතියේ ප්‍රතිපල. හරි නේද? ජාතියට આવොත් ඒකාන්ත කොට භුක්ති විඳින්නම ඕන. දැන් අපි කොයි ජාතියටද වැටලා තියෙන්නේ? මනුෂ්‍ය ජාතියට. අවශේෂ ජාති මොනවද? භවතල 31 යම් තාක් ಜಾති තියෙනවා නම් ඒ සියලු ಜಾතීන් ඔය ಜಾති කියන එකට අයිති. නේද? බල්ලෙක් හරකෙක් වුණා නම් කුකුලෙක් ප්‍රේතෙක් වුණා නම් කුඹියෙක් වුණා නම් ඔක්කොටම අයිති නේද ಜಾති? ඒ ಜಾතියට හරියන්න ඒ ආකාරයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොම තියෙනවා. නැද්ද? පින්නතුනේ ඔය පටිච්ච සමුප්පාදය අසුර කරගෙන මේ ස්වභාවයත් විග්‍රහ කරන්න පුළුවන්. තේරුණාද? ಜಾති කිව්වොත් එහෙම ගස් ಜಾති, වැල් ಜಾති නැද්ද? ගල් ಜಾති, කොළ ಜಾති, මල් ಜಾති නැද්ද? ඔය ඔක්කොගේම ක්‍රියාකාරීත්වයත් මේක ඇතුලේ තියෙනව නේද? තේරුණායි? අපි කතා කරන්නේ එකෙන් මොනවා ගැනද? සත්ත්ව ಜಾති, පුද්ගල ಜಾති. අපිට ඕන හරිය විතරයි. පැහැදිලි? මේ ලෝකේ තියෙන සම්පූර්ණ න්‍යායම මේ පටිච්ච සමුප්පාදය ඇතුලේ තියෙනවා. හරි? පින්නතුනි, එතකොට ಜಾති අනන්තයි නේද? මෙනේ කරලා බලන්න මුහුද ඇසුරු කරොත් කොච්චර සතුටුද? අහස ඇසුරු කරොත් කොච්චර සතුටුද?
පොළොව ඇසුරු කරුත් කොච්චර සතුටුද? ඔය ඇත්ත මම කියලා අල්ලගත්තු එක ඇතුලේ කොච්චර සතුටුද? නැද්ද? ඔය ඇත්ත මේක මම කියලා අල්ලගෙන ඉන්නේ. ඕක ඇතුලේ කොච්චර සතුටුද? කොච්චර ජාතිද? හිතා ගන්න පුළුවන්ද? බෑ. අන්වීක්ෂයක් එහෙම තියලා බැලුවොත් මේක ඇතුලේ කොච්චර කන්දරාවක් ඉන්නවද කියලා ඒ ඔක්කොටම ආහාර මේක. දැන් මම කියලා අල්ලගෙන ඉන්නකොට අර කට්ටියට මොනවද? ඔළුවේ නැද්ද උකුණු? ඇතුලේ ගලවලා බැලුවොත් එහෙම සුත්‍ර ජීවින් නැද්ද? පණුව නැද්ද? ගණන් කරන්න බැරි තරම් කන්දරාවක් මේක ඇතුලේ ඉන්න. ඔය ඇත්තෝ එතකොට මම කියලා මේක අල්ලගන්නකොට මේක තවත් බහුතරයකගේ මොනවද? ආහාර නිවාසස්ථාන නෙමෙයි. මේක හරියට සම්මර්ෂණය වෙනකොට අනේ මේක යල්ලන්න එකකුත් නෑ කියන තැනකටපත් වෙනවා. එතකොට පින්නතුනි ಜಾති අනන්තයි නේද? කූඹියාගේ පටන් ඇහැට නොපෙනෙන සුත්‍ර ජීවියාගේ ඇමීබාවගේ පටන් ඒක ශෛලීයේ සත්වේ යන්තාක් සත්වෝ ඉන්නවද ඔක්කොම ಜಾති නැද්ද? ඔය ඔක්කොටම තියෙනවා මේ සලායතන. කතා කරන්න එක නෑ. ඇමීබාවට ඕන නම් ඒක ශෛලියේ කිව්වට ආලෝකයේ චුට්ටක් දෙන්න යා යනවා අඳුරට රින්ගනවා. තේරෙන වේගෙ. ඇයි ඒ? සලායතන ක්‍රියාවලිය ඇලීම ගැටීම තියෙනවා. එතකොට පින්නතුනි ಜಾති අනන්ත උනේ භව අනන්ත වෙච්ච හින්දා නෙමෙයි. භවපච්චා ಜಾති. ಜಾති හැදුනේම මොකක්ින්දද? භවින්දම. නේද? එහෙනම් ඔය ඇත්ත මේ හිතේ වපුරන භව අනන්තයි. නේද? මේ වෙලාවට කරුණා භවක් හදනවා. ඊළඟ වෙලාවට මුදිතා භවක් හදනවා. ඊළඟ වෙලාවට ඊර්ෂ්‍යා භවක් හදනවා. ඊළඟ වෙලාවට ක්‍රෝධ භවක් හදනවා. ඊළඟ වෙලාවට වෛර භවක් හදනවා. මේ හදන මොහොතක් ගානේ අර පංච උපාදානස්කන්ධය කිව්වේ ඒකයි ඈ. රූප වේදනා සංඥා චේතනා මනසිකාර කියන සිතිවිලි පහ ඇසුරු කරගෙන ගොඩවල් ගගහ ඇදුවේ මොනවද? ඒ මොහොතට භව කර්ම භව කිව්වේ ඒකයි. දැන් මේ හදන හැම භවකම උප්පත්ති භවයට හේතු තියෙනවද නැද්ද? තියෙනව නේද? එහෙනම් ಜಾති අනන්ත උනේ භව අනන්ත වෙච්ච හින්දා. නෙවෙයිද? පැහැදිලිද කියන කාරණේ? එතකොට භවයට හේතු මොකද්ද? උපාදානය නෙමෙයිද? උපාදාන පත්‍ය බහු. හරි නේද? උපාදාන කිව්වේ මොනවද? අර හැදිච්ච පංච උපාදානස්කන්ධ වැඩ පිළිවෙල ඇදලා තියාගත්තු එක නේද? කැදරකමෙන් බැඳගත්තු එක නේද? එහෙනම් උපාදාන අනන්ත වෙච්ච හින්දා වෙන්න ඕන භව අනන්ත උනේ. නේද? දැන් හොඳට ගන්න. බත් එක ගන්නකොට ඔය ඇත්තන්ට හම්බුණා කිරිපැණි ටිකක්. ඇල්ලුවා ඒක වෙන පැත්තකින්. බත් ටිකක් ලැබුවේ වෙන පැත්තකින්. නේද? තියෙන ව්‍යංජනයක් ගානේ රහල් ලැබුවේ. ඒකට ආදේශ කරගෙන ඒකට උද්දේශ පනවගෙන ඊළඟට දාගත්තා මේක අහවල් එකට හොඳයි මේක අහවල් එකට හොඳයි. නේද? පනව ගැනීම හරහා අන්න ලෝකයේ ඇදලා ගත්තා. ඇත්තටම ඔය ආහාරයේ තිබ්බේ කාරණා හතරයි නෙමෙයි. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු නෙමෙයි. ඉතින් මේ හතර අවබෝධ කරගන්න නැති තාක්කල් අර ආකාර නිමිති සකස් වෙනවා. කොහෙන්ද සකස් වෙන්නේ? හිත ඇතුලේ. අර සිතුවිලි පහ පෙරලි ඒකයි ඒවට නාම කිව්වේ. ඕන ගානට පෙරලි ආස්වාද භුක්තියට එක තීරු හදලා දෙනවා. එක සංගුණක හදලා දෙනවා. හරිනේ? එතකොට පින්නතුනි ඔන්න භවානන්තුනේ මොනවා හින්දාද? උපාදාන අනන්ත උන හින්දා. නේද? දැන් බත් එක කනකොට මට අර ව්‍යංජනේ හොඳයි. නේද? අරක නම් එපා. උපාදාන කරපු විදිය වෙනස් නේද? ඒ උපාදාන කරනකොට හැදෙන භව ස්වභාවයත් මොකද්ද? වෙනස් නේද? සමාජයට යනවා. අනේ ඕකනම්ම කුම්මෙහි එක්කෝක ආශ්‍රය කරන්න එපා. හිතෙන් භවක් හැදුවා. එයානම් ප්‍රියමනාපයි. දැන් ඇලීමයි ගැටීමයි වපුරන්ට තමන්ගේ ඇතුලෙන් ආකාර හැදුවද නැද්ද? හදපු ආකාර අනුව භව පෝෂණය වුණා. නේද? හදවේ මොකක් ඇසුරු කරගෙනද? උපාදාන ඇසුරු කරගෙන. නෙවෙයිද? එහෙනම් උපාදාන ඇසුරු කරන තාක්කල් අනන්ත උපාදාන නම් භවත් අනන්තයි. නෙවෙයි. භව අනන්ත වෙනකන් ಜಾති අනන්තයි. දැන් එහෙනම් මේ මුළු ලෝකෙම තියෙන මේ මුළු විශ්වයේම තියෙන
ಜಾති ඔක්කොම බෙදුනේ ඔය පිළිවෙලටම නෙමෙයි. ඈ ඔන්න ඔබ වහන්සේට හම්බ වෙනවා එතකොට අර දේශනා කරන්නේ අර ස්වාමීන් වහන්සේලා මොනවද? බලය අල්ලගත්තු හින්දා බල්ලා. සංකාරය මේ සංකාර ලෝකේ විග්‍රහ කරනවා. ඒකේ බේස් එක තමයි මේ පටිච්ච සමුප්පාදය. දැන් අපිට හදාන්න පුළුවන් ඕක ඇසුරු කරන ඔක්කොම. හරේ කාපු හින්දා හරකා. ඈ සාලේ මහා ඇස්ස සාල් වැස්සා කිව්වා. මොකක්? ඉතින් අර සංකාරය හදාදා භවයට ගිය විදිය හදාන්න පුළුවන්. දැන් අපේ ඔය වහරක හඳුරන වහන්සේ පද නිරුක්ති කර කර පෙන්නන්නේ නේද? අඳ බව මුහු කරගත්තු හින්දා මුහුද කිව්වා. කූර බව දියත් කරපු හින්දා කරදිය හැදුනා කිව්වා. දැන් එහෙනම් මුහුද හැදුනෙත් කරදිය හැදුනෙත් මොනව හින්දාද? තමන්ගේ අනාදිමත් කාලයක මේ චිත්ත පරම්පරාව වැඩ කරපු ආකාරයට අනුව. තේරුණායි? ඒකනේ චිත්තේන නියති ලෝකෝ කිව්වේ. සිතයි ලෝකය ගොඩ නැගුවේ. එහෙනම් ලෝක සම්භාවය හැදුවේ ටික ටික පරිවර්තනය කර කර කවුද? හිතමයි. පැහැදිලි? පින්නතුනි මේ මම මේ බාහිර කාරණා ටිකක් කියන්නේ මහා පරාසයක්. ඉතින් ඕක විග්‍රහ කරුවොත් ලෝකෙම විග්‍රහ කරන්න පුළුවන්. මේ මූද අඳ බව මුහු කරගන්නකොට කූර බව දියත් කරනකොට එයා වැටෙනවා මුහුදට. තේරුණායි? අඳ බව මුහු කරගත්තේ මුහුදයි, කූර බව දියත් කෙරුවේ කරදියයි. ඔන්න මුහුදට වැටෙනවා. ඒකේ දැන් හාල්මස්සා වෙන්නේ කොහොමද? පදයේ ඇතුලේ තියෙනවා. සහලේ මහා ඇස්සා හාල්මස්සා කිව්වා. ඒ හාමුදුරුවෝ විග්‍රහ කරන එකක් අහගෙන මම මේ කියන්නේ. මට ඒක වැදගත් නැහැ. මම මේ පටිච්චසමුප්පාදය ගල්පලා දෙන්න හදනවා. සහල කියන්නේ මාර්ගය. තේරුණායි? මහා කියන්නේ ගුණධර්ම. ඇස්සා නසපු එක. වර්ග පරම්පරාවේ තිබු ගුණධර්ම නහපු එක යන්ට වුණා කොහෙටද? අර කූර බව දියත් කරපු අඳ බව මුහු කරගත්තු එකේ උප්පත්තිය ලබන්න. ආන් ගතියට හරියන්ට කර්ම විඥානෙ ගිහිල්ලා පහළ වුණා. මම මේ කියන උපාදාන හේතු කරගෙන භව සකස් කෙරුවේ කොහොමද? භව හේතු කරගෙන ජාතිය සකස් වුණා එහෙම. දැන් ඉතින් හාල්මස්සා කියන එක ඔය මුහුදේ ඉන්න ලොකු උන්ගේ ඔක්කොගේම ගොදුරු. ඇයි ඒ? ඒක මෙහෙ ඉන්නකම් කෙරුවේ ගුණධර්ම නැසපු එකනේ. නේද? එයාට විපාක භුක්ති වෙනකොටත් එයා ඔක්කොගේම හිංසාවෙන් ඉන්නවා. හරිනේ? ඉතින් ඔය ක්‍රමයට සංකාර ලෝකේ විග්‍රහ කරුවොත් මුහුදේ ඉන්න සතු ඔක්කොම විග්‍රහ කරනවා. ගොඩබිමේ ඉන්න සතු ඔක්කොම විග්‍රහ කරනවා. තේරෙනවද? මේ අහස ඇසුරු කරන සතු ඔක්කොම විග්‍රහ කරනවා. ඔක්කොම විග්‍රහ කරන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. එතනට යන න්‍යාය ධර්මය ඉගෙන ගන්න ඔය ඇත්ත. න්‍යාය ධර්මයේ හරියට ගලපගත්තා නම් කෝක ගීත් මේ ආකාරයට කියන එක හොයාගන්නයි අමාරු වෙන්නේ. මම අර කියනවනේ 12 චක්‍රය හැදෙන විදිහ හරියට ගලපගත්තා නම් ඕන ගාන හදා ගන්නව නේද? ඈ එහෙනම් දැන් ඔන්න 12 චක්‍රය ඉගෙන ගන්නවා වගේ තමයි මේ පටිච්චසමුප්පාදේ කිව්වේ. අනන්ත උපාදාන ඇති උනේ අනන්ත තණ්හාවෙන්. නෙමෙයි. ඈ තණ්හාව කිව්වේ මොකක්ද? තණ්හා වුණා. තන දැවරුණා. ඇහෙන් රූපයක් අල්ලගන්නකොට ඒක බදාගත්තා. කනෙන් ශබ්දයක් අල්ලගන්නකොට ඒක බදාගත්තා. උදේවා ඥානයේ දකින්න නැතිකොට උපාදාන ස්වභාවයේ චන්දරාගයෙන් බැඳගත්තා. නේද? උදේවා ඥානයේ වැඩෙන්න මොකද වෙන්නේ? අනිත්‍යතාවය දකින්න මොකද වෙන්නේ? හිත සිතුවිලිත් එක්ක සංප්‍රයෝග වෙලා උපාදාන ස්කන්ධය ගොඩනගලා චන්දරාගයට දුවන වැඩපිළිවෙල නතර වෙනවා. හරිද? අමාරුයි මන් දන්නවා. ගැඹුරුයි මන් දන්නවා. හැබැයි මිදෙන්න නම් කරන්න. නේද? ඈ ඔච්චර කාලයක් ලේසියව කිරුවා. ලේසියව කරපු ඉන්නම සසරට වැටුණා. මේකට පයින් ගෙවේ මොකක් හින්දාද? අමාරු හින්දාමයි. ලේසි වුණා නම් ඔයිට කලින් කරලා දාන්න. නේද? හැබැයි ලේසි කියලා කරන්න ගිය දේවල් ඔක්කොගේම තුල අමාරු වෙටෙන්න හේතු කාරණා ටිකම හැදුනා මිසක් සැනසෙන්න තැනක් හම්බුනේ. එහෙනම් දැන් අමාරුවෙන් හරි මේක දැනගෙන වැඩ ටික කරගන්න වෙනවා මිදෙනු කැමති නේද? දාසභාවයෙන් මිදෙන්න කැමති නම්, කම්කරු භාවයෙන් මිදෙන්න කැමති නම් මේ ටික ගලප ගන්න වෙනවා. නේද? පින්නතුනි අනන්ත තණ්හාව තන තවරුනේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ හයට හම් වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ රූප පොදි වල යථා ස්වභාවය දැක්කේ නැති. නෙමෙයිද? රූප පොදියක් එකතු වෙලා ආකාරයක් ගන්නකොට නිමිත්තක් ගන්නකොට
උද්දේශයක් පනවා ගැනීමක් ගන්නකොට අපි අහු වුණා මනසේ මායාවට. නේද? අපිට තේරුණා නම් මේ රූපපදියේ යථා ස්වභාවය ආකාරයක් ගන්නෙ නෑ. මොකක්ද ආකාරයක් කිව්වේ? කොල්ල ගන්නවා එයා කෙල්ලෙක් කියලා. ආකාරයක් ගත්තා. එතකොට හැඩතල හැදෙනවා. දැන් මනසට කාවැදිලා භුක්තියට කෙල්ල ගන්නවා කොල්ල කියලා. ආකාර නේද? ලිංග. එයා ස්ත්‍රියක්. එයා පුරුෂයෙක්. අංගපසක දැන් එනවා මනසටම ඇවිලා. එන්නේ මොනවටද? ආස්වාද භුක්තියට. අවිද්‍යාවෙන් ලෝකයේ දකින්නකම් ඒ ටික හම්බ වෙනවා. ධාතු ස්වභාවය දැකපු කෙනාට හම්බ වෙනවා. මායාවක් නේ? මායා දර්ශන. එයාට අන්න ලිංග නැහැ, උද්දේශ නැහැ, ආකාර නැහැ, නිමිති නැහැ. පණව ගන්න තැනක් නැහැ. මේක දකින්න මෙයා ස්ත්‍රියක්, මෙයා පුරුෂයෙක්, මෙයා ලස්සන, මෙයා කැත. මේව නැහැ මේ මොකම මොනවද? මනසේ මායාව. මට මගේ මනස හම්බ වෙනව නේද? මනස හම්බ වෙනව නේද? මගේ මනස හම්බ වෙනව නේද? රහතන් වහන්සේට හැම වෙලාවකම පවතින්නේ මේක. මොකද්ද? බාහිරෙන් මොන ගිනි කන්දරාවක් හම්බුණත් බාහිරේ ගිනි කන්දරාවට ඉස්සෙල්ලා උන්වහන්සේගේ මනස හම්බ වෙනවා. මේ මනසේ මායාව නේද? මේ ගිනි කන්දරාවක් විදියට, මේ ජල ධාරාවක් විදියට, මේ හුලඟක් විදියට, මේ ආසාද භුක්තිය විදියට ඈ ඉස්සරහට, කන ඉස්සරහට, දිව ඉස්සරහට මේ එන්නේ මනසේ මායාව නේද කියන තැනකටපත් වෙනවා. රහතන් වහන්සේගේ පරිපූර්ණ අවබෝධය. සතර මහා ධාතු පිරිසිඳ දැක්කම. ඒ වගේම ආකාර ලිංග ගොඩනැගෙන විදිය දැක්කම. ඒවා සැබෑවින්ම දකින්න නම් උදේවයි ඥානය වැඩෙන්න ඕන කියන කාරණේ දැක්කම. එයා පරිපූර්ණ වෙනකොට අමුතුවෙන් කරන්න එකක් නැහැ. අර ස්වභාවය එල්බ හිටිනවා. පැහැදිලිද? තන්හි යාවුනේ රූප ආකාර, නිමිති ආකාර හරියට තෝර බේරගත්තේ නැති ඉන්න. පැහැදිලි? බුදු පියාණන් වහන්සේ දේශනා කරන රූපෙන් මිදීමම නිවනයි කියලා. ආය වෙන මොනවත් නෙවෙයි. රූපේ මිදීමම නිවන. ඒකනේ පස්සේ මිදීමම නිවනයි කියලා කිව්වේ. එහෙනම් රූපය සමානයි පස්සේ සමානයි දුක. පැහැදිලි? ඇයි? රූපය ගන්න සතර මහා ධාතු යථා ස්වභාවය අවබෝධ කරගත්තේ නැති වුනහම නේද? රූපය හම් වෙනකම් පස්සේ හම් වෙනවා. පස්සේ හම් වෙනකම් ආකාර නිමිති හම් වෙනවා. ආකාර නිමිති හම් වෙනකම් දුක ගලාගෙන එනවද නැද්ද? පින්නතුනි මේ ඔය ඇත්තෝ මේ දුක කියන්නේ විඳින ස්වභාවයක් අර්ථෙන්නේ අරගෙන තියෙන්නේ. විඳීමම කියන අර්ථයෙන් නේද? හැබැයි මට වැටෙනවා ඊට වඩා වෙනස් එකක්. තේරුණාද? මේ දුක කියලා කියන පදය ඇතුලේ තියෙනවා මම දන්නේ නැහැ වෙන කාටවත් අහුවෙලාද කියලා කාරණයක් මම දන්නේ නැහැ. තේරුණාද? දුක කියන පදය ඇතුලේම තියෙනවා දු කියන શબ્දයෙන් ගොඩනැගෙන දෙකක් කියන අර්ථය. තේරුණාද? ක කියලා කියන්නේ ඡය වෙනවා කියන අර්ථය. දෙකක් ඡය වෙනවා. මොනවද දෙකක් ඡය වෙන්නේ? මොනවද මේ ඡය වෙන දෙක? ඇති බව සහ නැති බව. ඒ කියන්නේ සැපත් ඡය වෙනවා, දුකත් ඡය වෙනවා. කැමති වුණාට සැප ඇවිත් තියෙන්නෙත් නැහැ, අකමැති වුණාට දුක ඇවිත් තියෙන්නේ දෙකම ඡය වෙනවා කියන එකයි අනිච්චතාවය කියන්නේ. ඒ හින්දා මේ විඳින ස්වභාවයට වඩා ගැඹුරු අර්ථයක් මේ දුක කියන පදය ඇතුලේ තියෙනවා අපිට හරියට හම්බුණා නම්. මොහොතක් ගානේ ගොඩනගෙන ධාතු ස්වභාවයේ ධාතුමත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ. ධාතු සමූහයක් විතරයි. නිස්සත්තෝ සතෙක් කියලා අල්ලන්න තැන, නිජීවෝ ජීවෙක් කියලා අල්ලන්න තැන නෑ. ශුන්‍යෝ ශුන්‍යතාවයක් විතරයි. මහා ගැඹුරු දර්ශනයක් ඒක ඇතුලේ තියෙනවා. හැබැයි ඕක ගෝචර වෙන්නේ හිත වැඩෙන්න. පැහැදිලිද? උපාද තිති භංග හම්බෙන්නයි ඔයත්තන්ට හම්බෙන්නේ. අපි මේ මායාවකම පැටලිලා නේද? වෙන මොනවත් නෙවෙයි නේද? මේක මායාවක්මයි නේද කියන කාරණයක් ගැලපෙන්නේ අපි හිත වැඩෙන්න. පැහැදිලිද? තණ්හා තන තැවරෙනවට කිව්වා තණ්හා කියලා නේ. හරි. තණ්හා ඇතුලේ මොන වගේද? එහෙනම් තණ්හා අනන්තයි නේද? නැද්ද? මේ ලෝකේ ඔයත්තන්ට ඇහැරා, කනහරා, නාසයහරා, දිවහරා, මනහරා උපාදාන කරන්න දෙයක් තියෙනවනේ. මේ ඔක්කොම තණ්හා වෙන්නේ නේද ජනිතුනේ? නේද? මනෝද්වාරය ඇතුලේ මේ මොහොතේ මතක කරගත්තු තැම්පත් කරගත්තු ගොඩක් තියෙනවනේ. මේ ටික ආස්වාදයි. මේ ටික භුක්ති විඳින්න හොඳයි. මේ ටික නීරහයි. ගොඩ ගහගත්තු සිතිවිලි පරම්පරාවක් තියෙනවනේ. ඒ ඔක්කොම මොනවද? තණ්හාවෙන්ද එකතු කරවත් හරිය නෙමෙයි.
තණ්හාව නැතිච්ච දවසට ওই ටික නැහැ. මෙනෙහි කර කර ඉන්න ඕන කියලා එකක් නැහැ. පින්නතුනි පෘථග්ජන ස්වභාවයට වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්න ලේසිද අමාරුද? පෘථග්ජන ස්වභාවයට මේ එළඹ 100 මෙතන තියාගන්න ලේසිද අමාරුද? මොනව කරලා තියාගන්න බෑ නේද? ඒ පරිද්දෙන්ම දැක ගන්න රහතන් වහන්සේට අතීතය අනාගතය මෙනෙහි කරනවා කියන එක අමාරුයි. තේරෙනවද? අමතර වෙහෙසකින් ගන්න ඕන රහතන් වහන්සේ. දැන් මේ පෘථග්ජන ස්වභාවයේ ඉන්නකොට වර්තමානයේ හිත තියාගන්න අමාරුයි වගේ අතීතය අනාගතය දෙක ෂේ වෙලා රහතන් වහන්සේට. තේරෙනවද? එළඹි 100 මෙතන තියෙනවා මිසක් අතීතයේ තියෙන දේවල් ඇදලා ගන්නකොට වෙහෙසක් දැනෙනවා. අනාගතයේ තියෙන දේක් ඇදලා ගන්න දඟලනකොට වෙහෙසක් දැනෙනවා. පවතින්නේම මොකක් තුලද? වර්තමානයේ තුල. එයාට හම්බෙනවා, ඇහැට හම්බෙනවා, කනට හම්බෙනවා, නාසයට හම්බෙනවා, ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ, උපේක්ඛයි. ඇයි ඒ? මේ ඇලීම ගැටීම ජනිත කරන්නේ මනෝද්වාරයේ ගොඩ ගහගත්තු අර පංච උපාදානස්කන්ධ වැඩ පිළිවෙලමයි. අතීතයයි අනාගතයයි වර්තමානයයි එකට බැඳලා සිතිවිලි වපුරලා මනසේ තැම්පත් කරගත්තු ගොඩමයි ආස්වාදය හදන්නේ. ඒ ගොඩත් එක්ක ගනුදෙනු මනසිකාරයෙන් කැඩලා ගිය දවසට සප්තබොජ්ජංග වඩනවා කියලා කරන්නේ අපි. ඔය ඇත්තෝ ඒ සිත දිහා බලාගෙන එන්නේ සිතිවිලි අනිච්චයි කියලා සප්තබොජ්ජංග වඩන්නේ. අන්න අර ගොඩත් එක්ක තියෙන සම්බන්ධය කඩලා දාන්න. කඩලා දාපු දවසට එනවා කියලා එක. ඒක මහා ආශ්චර්ය දහමක්. කාටවත් පේන්නේ මේක වඩපු නැති කෙනෙක් කප්පරක් තර්ක කරයි. එහෙම වෙන්නේ කොහමද? අරූපී දහමක් පෙන්වන්න බෑ. හැබැයි වඩාගෙන ගිහිල්ලා හිත නිරෝධ වෙච්ච දවසට ඒක තමයි ඇත්ත. කවුරුත් දන්නේ නැහැ. මොනවද? හිත පවතින වර්තමානයේ විතර. අතීතයට දුවන්නේ නැහැ. එකතු කරගෙන මනසේ තැම්පත් කරගත්තු ගොඩත් එක්ක ආස්වාද භුක්තිය විඳින එකම මහා විකාරයක්. අතහැරෙනවා. අමතරයෙන් ඇදලා ගන්න ඕන උදාහරණයකට. අර පෘථග්ජන ස්වභාවයෙන් ඉන්නකොට වර්තමානයේ හිත තියන්න උත්සාහ කෙරුවා වගේ. පැහැදිලි? එහෙනම් ඉතින් මට කියන්න තියෙන්නේ මොකද්ද? ඔයිට වඩා ප්‍රණීත. එදාට ඒ ලෝකේ ප්‍රණීතයිද නැද්ද? ප්‍රණීතයි. ජොබ් එක කරන්න වෙන්නේ ලියාගෙන. ඒක වෙනම කතාවක්. තේරෙනවද? ජොබ් එක කරනකොට දාගන්න වෙනවා ටේබල් එකට ඊයේ කරන්න තිබුණේ ඒවා හෙට කරන්න තියෙන ටිකයි. ලේබල් එකේ අර කොළ ටික නැති වුණොත් ජොබ් එක නෑ. හරිද? ලෝකේ පැවැත්ම නැති වෙනවා. ඒක වෙනම කතාවක්. තේරුණාද? හැබැයි පින්නතුනි එතන ක්‍රියාත්මක වෙන හිත මෙලොවට මහා පුදුමාකාර මිල කරන්න බැරි තරම් සැනසීමයි. පරලොවට මිල කරන්න බැරි තරම් සසරට මිල කරන්න බැරි තරම් සැනසීමයි. මෙතන විතරයි හිත. මෙතන විතරයි හිත. තියනවා නම් හොඳයි නැත්නම් ඊට වඩා හොඳයි. හරි? ඉතින් මට ඔය ඇත්තෝ කරේ ඒකට තණ්හාවක් ඇති කරන්න විතරයි පුළුවන්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. වීරිය කරහල්ලා කියන එක කියන්න විතරයි මට පුළුවන්. තේරුණාද? පින්නතුනි ඇත්තටම ඔය කියලා දෙන ධර්මතාවය මේ හිස් අවකාශයේ චිත්‍රයක් අඳිනවා වගේ. පේන එකද? නෑ නේද? කියන්න තියෙන්නේ මේ ටික වීරිය කරගෙන ගියොත් මෙහෙම එකක් හම්බ වෙනවා. හම්බෙන එක පෙන්වන්න නම් පුළුවන්කම නෑ. ඔය ඇත්ත දෙකගත්තු දවසට මටත් වඩා විචිත්‍ර විදියට ඒක විග්‍රහ කරගනි. ඇත්ත නේනම් මේක මහා ආශ්චර්යයක්. තේරෙනවද? ඒක දකින්නකොට තමයි ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කිව්වේ ස්වාමීනි ආශ්චර්යයි, අద్భుතයි. තේරුණාද? මේ ලෝකේ තියෙන ටිකක් අතපත ගාලා නෙමෙයි කිව්වේ. ඒ ස්වාමීන් වහන්සේලා ආශ්චර්යයි කියලා, අద్భుතයි කියලා. නොපෙනෙන දෙයක් දැක්කා. මොනවද? පුබ්බේ අනනුසුතේ සුදම්මේසු. මීට පෙර නොදැක්ක දෙයක්. චක්කුං උදපාදී දැක්මක් පහළ වුණා. ඥානං උදපාදී ඥානය ඇත්ත නේද? එහෙනම් හිත වැඩෙන්න පහළ වෙන ධර්මතාවය. අනන්ත තණ්හාව ජනිත කෙරුවේ අනන්ත වේදනාවින්ද. දැන් ඔය ඇත්තෝ විඳින්න තියෙන කැමති. තේරුණා? එක එක්කෙනාට එක එක ආකාරයෙන් විඳින්න නේද? මේ ෆෑන් එක තියාගෙන කරන්නේ මොකද්ද? විඳින්න ආකාරය සකස් කෙරුවා. පුටුව තියාගෙන කෙරුවෙත් මොකද්ද? විඳින්න ආකාරය සකස් කෙරුවා. කාර් එකක් අරගෙන කෙරුවේ මොකද්ද? විඳින්න ආකාරය සකස් කෙරුවා. කාට හරි ගහලා කෙරුවේ මොකද්ද? කාලා කෙරුවේ මොකද්ද? නාලා කෙරුවේ මොකද්ද? බීලා කෙරුවේ මොකද්ද? විඳින්න ආකාරය සකස් කෙරුවා. නේද? ඉතින් තණ්හාව පෝෂණය වුණේ මොකක් ඇසුරු කරගෙනද? ඔය විඳීම ආකාරය සකස් කරගත්තු. ඇසුරු කරගෙන. නේද? විඳීම ඔය ඇත්තන්ට පරිපූර්ණ ආකාරයෙන් අවබෝධ වෙලා නම් තණ්හාව ජනිත වෙන්න තන
තියෙයිද? නෑ නේද? එහෙනම් හිතයි කයයි වචනේ අසංවර වෙනවා නම් අසංවර වෙන්නේ කොතනින්ද? විදීම ආකාරයට වහල් වෙනවා. විදීම ආකාරයට වහල් වෙනකොට කය අසංවර වෙනවා, වචනේ අසංවර වෙනවා, හිත අසංවර වෙනවා. එහෙනම් සමාධිය තියෙනවා නම් සමාධිය තියෙන හේතුව මොකද්ද? කයයි වචනේයි හිතේ සංවරය. ඒ කියන්නේ විඳීමේ ස්වභාවය දැක ගැනීම සහ දැන ගැනීම. නෙවෙයිද? එතකොට සිල් නැත්තම් සමාධිය නැත්තම් ඒකට හේතුව මොකද්ද? විඳීමේ ස්වභාවය ඔය ඇත්තන්ට හම්බෙලා නැහැ. විඳීමේ ස්වභාවය හම්බෙලා නැති වෙනකොට කයයි වචනයයි සිතයි අසංවර. හම්බෙන එක පස්සේ දුවනවා. විඳීමේ ස්වභාවය දැකලා නැති වෙනකොට. හරි නේද? දැන් එහෙනම් ඔය ඇත්තන්ගේ ඇතුලේ අසංවරයට හේතු කාරණා ටිකක් තියෙනවා නම් ඔය ඇත්තන්ට දැන් පේනවා. වේදනාව කියන එක හම්බෙලා නම් උපාදානස්කන්ධයට ගොඩනගෙන විදියක් හම්බෙලා නම් ඔය ඇත්තන්ගේ හිතේ අසංවරයට තියෙන හේතු කාරණා ටිකක් හම්බෙන්න ඕනද නැද්ද? වේදනාව අනන්ත උනේ. දැන් ඔය ඇත්තන්ගේ එහෙනම් ලෝකෙ විඳීම අනන්තයිනේ. නැද්ද? ඔය විඳීම් කියන්නේම රෝගයක්. තේරෙනවද? සසර රෝගයම තමයි මොකද්ද? විඳීම. විඳීමට ආකාර හැදෙනකොට જાතියට ආකාර හැදෙනවා. හරි? ඔය ඇත්ත මෙහෙම හිතන්න. දැන් මේ දැකලා තියෙනවද ඔය කොළවල ඉන්නවා කොළවලටම හැඩය ගන්න කොළවලම ආකාරය ගත්ත සත්තු జాතියක් ඉන්න දැකලා තියෙනවා. ඔයාලට හිතෙන්නේ නැද්ද මේක කොහොම හැදෙනවද දන්නේ නැහැ. හිතෙන්නේ නැද්ද? මම විකෘති හිතා ගන්නවත් බෑ. ඌ එතනට ගියේ කොහමද? විඳීම් ආකාරය උපාදානය කරගත්තු හින්දා. ආය වෙන මොනවත් නෙවෙයි. තේරෙනවද? ඔය ඇත්තන්ගේ හිත අංශක මාත්‍රයකින් විඳීම් රටාව වෙනස් වෙනකොට අර පැත්තේ ಜಾතියේ රටාව චුට්ටක් වෙනස් වෙනවා. ඒක මෙතන චුට්ටක් වෙනකොට අතන මහා ගොඩක්. තේරෙනවද මං කියන කාරණේ? දැන් මේ විද්‍යාඥයන්ට ලොකු ප්‍රශ්නයක්. මොකද්ද? මේ බුදුදහම ඔහොම කියනකොට මේ අනාගතේ එන්ට විකෘති සත්‍ය ඇති වෙන්නේ කොහොමද? ඔය විද්‍යා නාසායකේ හිටන් ඔය එක එක පරිශන කරනවා. එහෙම වෙන්නේ කොහොමද? එහෙම බුදුදහම වැරදිනේ. උන්ට තේරිලා නැහැ මිනිහායි. මොනවද? විදීම් ආකාරයේ චුට්ටක් කරගෙනකොට ඒකට අනුව ಜಾතිය මොනවද? තණ්හා වෙනස් වෙනවා, උපාදාන වෙනස් වෙනවා, භව වෙනස් වෙනවා, ಜಾති වෙනස් වෙනවා. ඒකට හරියන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස ගොඩක් වෙනස් වෙනවා. පැහැදිලි? එහෙනම් හිත විකෘති වෙන්නේ යට අලුත් ජීවි කොටස් හැදෙනවද නැද්ද? හැදෙනවා. නිරේ එකයි වුණාට ඒකේ ආකාර වෙනස් ඒවා හට ගන්නවා භුක්ති විඳින්න. හිත පදුට්ට වෙන්න කිල්ටි වෙනවා. මම අර උදාහරණයක් දෙන්නේ කුම්බාන්න නේද? ටිකක් කිල්ටි වුණා නම් තිරිසන් ලෝකෙට. තව ටිකක් කිල්ටි වුණා නම් പ്രേත ලෝකෙට. තව ටිකක් කිල්ටි වුණා නම් මලයක්ෂ. තව ටිකක් කිල්ටි වුණා නම් අන කුම්බාන්න. කිල්ටි වෙවි යනවා. යන්න ආදීනවේ බරපතල වෙනවා. පැහැදිලි? එහෙනම් මේ කාරණේ හොඳට ගලප ගන්න ඈ. තේරෙනවද? පාරට බහිනකොට ලොලිපොප් එකක් දැකලා විඳීම් මාත්‍රයක් ඇති වෙනකොට හැදුවේ ඔය ඇත්ත මොකද්ද මේ? පාරට බහිනකොට හම්බුනේ ඔය ලොලිපොප් එකක් ටොපියක් ඔය සීනි බෝලයක් විතරද? නෑ නේද? හම්බෙන හැම එකකම නිමිත්තක් ඇදෙන මොනවටද? අසංවර වුණොත් භවයෙන් ಜಾතියට. ಜಾතියට ගියොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ ඒ ආකාරයට හරියන්න භුක්තිය. නේද? මේක හම්බෙච්ච උන් කියයිද අපේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරලා දීපලා කියලා. කියයිද? අන්ධ භූතයන් ලෝකයේ තේරෙනවද? මේ විඳීම් මාත්‍රේ විකෘති වෙනවා නම් අංශක ගානකින් ඒකට කෝටි ප්‍රකෝටි ගානකින් ಜಾතියේ තියෙන දුක්ඛන්දරාව බරපතල වෙනවා. එහෙනම් ඔය ඇත්ත දකින්න ඕන සතියේ. මොකද්ද? විඳීම් මාත්‍රයකට අහුණා. අහු වෙනකොට එහා පැත්තේ භුක්තියත් සකස් වෙනවා. ගලපගත්තේ නැතුනොත්. පැහැදිලි? බුදු පියාණන් වහන්සේ එක සූත්‍ර දේශනාවක දේශනා කරනවා මහණෙනි මද්ද බෙල්ලට දැන් මද්ද උඩ නිදාගත්තට කමන්නේ මද්ද බෙල්ලට වැටුනොත් ආයෙ ගොඩේමක් නෑ. මද්ද උඩ නිදාගත්තට කමක් නෑ මද්ද බෙල්ලට වැටුනොත් ආයෙ ගැලවීමක් නෑ. ඒ කියන්නේ ගන්න ආහාරය රහයි භුක්ති විඳපල්ලා. හැබැයි මතු තෝණ කියන තැනකට වේදනාවට වහල් වුණොත් මද්ද බෙල්ලට දාගත්තා වගේ. හිර වෙනවාමයි. තේරුණායි? එහෙනම් දිවට වැටෙන ආහාරය රහයි තමයි.
රහ භුක්ති විඳිනකොට ප්‍රඥාව ගියේ නැත්තම් ඒක අනුව එතනින් හටගන්න ක්‍රමවේදය අනන්ත අප්‍රමාණ අනර්ථයක් ගෙනත් දෙනවද නැද්ද? ඒක මේ කාම සම්පත් ඔක්කොටමයි. පැහැදිලි? එතකොට පින්නතුනි වේදනාව අනන්ත වුණා. අනන්ත වුණු හින්දාම තණ්හාව අනන්ත වුණා. හරිනේ? විග්‍රහ කරුවොත් මුළු ජීවිත කාලෙම විග්‍රහ කරන්න පුළුවන් වේදනාව අනන්ත වෙච්ච විදිය ප්‍රභේද වෙලා ගිය විදිය. හරි නේද? වේදනාව එකයි. වේදනාව කියන්නේ මොකද්ද? විඳීම. තථාගතයන් වහන්සේ එක තැනක දෙකට පෙන්නලා බෙදලා පෙන්නනවා. සැප වේදනා, දුක් වේදනා. එක තැනක තුනට බෙදලා පෙන්නනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා. තව තැනක හයට බෙදලා පෙන්නනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා. තව තැනක 12කට බෙදලා පෙන්නනවා. අභ්‍යන්තර. තව තැනක 36කට බෙදලා පෙන්නනවා. අතීත, වර්තමාන, අනාගත. 12යි. ඇහැ ඇසුරු කරගෙන, රූප ඇසුරු කරගෙන, කන ඇසුරු කරගෙන, ශබ්ද ඇසුරු කරගෙන බෙදෙන ආකාර පෙන්නව 108ක්. පැහැදිලි? ඔය ඇත්තන්ගේ විද්‍යාවේ ආවර්තිතව කීයක් තියෙනවද රසායනික සංයෝග? 108යි. තේරුණාද? දැන් කියනවා 116ක්ද කොහෙද කියනවා නේද? මතක තියාගන්න ඔය 108 බෙදිලා ගිය විදිහ තොර බේර ගන්න බැරුව යමනේ. තවත් කැලලක් දාගෙන. බුදු කෙනෙක් කිව්වොත් එහෙම ආයි කිව්වා ඒක මේ වෙනස් කරන්න ඔය කාටවත් බෑ. හරියට පරීක්ෂණය කෙරුවොත් අර තියෙන සංයෝගයක් දෙකට කැඩලා ගිහිල්ලා අණු කොටස් දෙකක් ඔය එකක් අලුතෙන් කියලා අල්ලගන්න. පැහැදිලි? තථාගතයන් වහන්සේ කෙනෙක් කිව්වනම් පිරිසිදු දැකලා කිව්වා. 8යි නම් 8යි වේදනාව 108කට බෙදලා පෙන්නවුවේ ගොඩනගෙන රසායනික සංයුතිය අනුව. එතකොට පිරිතක් 108ක් පිරිත් කරන්න කියන්නේ මේ විශ්වයේ ගොඩනගුණා නම් ඔන්න ඔය 108 ආකාරයකින් එකකින් රසායනික සංයෝගයක්. 108 වතාවක් පිරිත් කරනකොට 108 වතාවකින් කොතනකින් හරි ගොඩනගුණු බලයක් තියෙනවා නම් කඩලා යනවා. හරිද? ඒ හින්දා පිරිතක් 108ක් පිරිත් කෙරුවොත් සිද්ධ වෙනවා. හරි? ඔන්න විද්‍යාවේ මතක තියාගන්න මේ බුදුදහම කියන විද්‍යාව පරයන්න ඔය කොයි ආකාරයෙන් භෞතික විද්‍යාව දඟලවත් පුළුවන් කමක් නැහැ. ඒක මොකද සෙල්ලම් ඥාන දර්ශන එහෙම නෙවෙයි ඒක. තථාගත කෙනෙක්ගේ. තේරුණාද? හරි පින්නතුනි. එහෙනම් වේදනාව 108ක් වුණා නම් ඒක 108 ඇසුරු කරන අණු කොටස් ගොඩනගෙන ඒවා කොච්චරක් වෙයිද? සත්ත්ව ලෝකයේ යම් තාක් සත්තු ඉන්නවද? ඒ ඉන්න ඔක්කොමලා එතනට වැටුණු වේදනාවින්ද. එහෙනම් ඔය ඇත්තෝ වේදනාව ඇසුරු කරගෙන තණ්හාව ගොඩනගනකොට එක ආකාරයේ මනසෙන් කර්ම භව කියලා ගොඩනගන්නේ රසායනික සංගති නෙමෙයිද? අර භවයන්ට හරියන අර ජාතීන්ට හරියන අර ශෝක පරිදේවයන්ට හරියන රසායනික සංගති ආපහු වැඩි පවතින්න ඕන බේස් එක හදනවා වෙයි. නෙමෙයි. සසර කියන්නේ මුගුලා. මම මේ කතා කරන රටාව ඇත්තන්ට තේරෙනවද කියන්නේ මම දන්නේ මට පෙනෙන මට්ටමීම ඔය ඇත්තන්ට පේනවද කියන එකත් මම දන්නේ නැහැ. හැබැයි මේ න්‍යාය ධර්මයේ අමාරුවෙන් හරි ඉගෙන ගත්තොත් ඔය ඇත්තන්ට මේ කියන කාරණා ටික පේනවද නැද්ද? පේනවන වේදනාව අනන්ත උනේ ස්පර්ශය අනන්ත වෙච්ච හින්දා. නෙමෙයි. මොනවද ස්පර්ශ? මොනවද ස්පර්ශ? ඇහැට හම්බෙච්ච ටික, කනට හම්බෙච්ච ටික, දිවට හම්බෙච්ච ටික, නාසයට. දැන් පාරට බහිනකොට, පන්සලට යනකොට, පල්ලියට යනකොට, කෝවිලට යනකොට, රැකියාවට යනකොට හම්බෙන රූප සංඥා විතරක් ගත්තොත් කොයි ආකාරයකට ගිහිලාද? නැද්ද? නෙමෙයිද? වැඩි දෙයක් එපා. මුස්ලිම් පල්ලියක් ගාවින් යනකොට කළු රෙදි ටිකක් ඇඳගෙන වැඩිපුර මිනිස්සු ඉන්නවනේ. ඔය ඇත්තන්ගේ හිතේ තියෙන ආකල්පය කොයි වගේ එකක්ද? ස්පර්ශ කරනකොට වේදනාව ජනිත වෙලා නේද කටුක බවකට? නැත්නම් ඒ වගේම මේ මිනිස්සුන්ට ඔය ඇත්ත සුදු ඇඳුම් ටිකක් ඇඳගෙන මලගියක් ගාව වැඩිපුර එකතු වෙලා ඉන්නකොට මේ මිනිස්සුන්ට කොහොමද ඇති වෙන්නේ? ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. සිංහල දෙමළ කියලා ගත්තා. හොඳට හිතලා බලන්න. ඒ මිනිස්සු කියනවා මේකේ අපේ රජෙක් ඉන්දියාවේ ඉස්සර ඉඳලා. මේක ඇල්ල අපිටයි අයිති. නැද්ද? අපේ උන් කියනවා මේක යකෝ අපේ උන්ටයි අයිති. අපේ උන් ඉන්දි.
කියනවද නැද්ද? හොඳට හොයලා බලන්න සාධක ගංගාව වලින් වෙනස් වෙලා පැත්තකට වෙන් වෙලා ඒ රට. මෙහි තියෙන කාලගුණයයි මෙහි තියෙන දේශගුණයයි නෙවෙයි ඒ වෙනස්. දැන් ඒ කැඩෙන්නත් හේතු කාරණා හැදිලා. නැද්ද? උන් කියනවා මේක අපේ කියලා. සාධක තියෙන හින්දා. අපි කියනවා මේක අපේ කියලා. සාධක තියෙන හින්දා. දැන් අපි උන් දිහා බලනකොට අපේ වේදනාව මොකද වෙන්නේ? වෙනස් වෙනවනේ. උන් අපි දිහා බලනකොට වේදනාව මොකද වෙන්නේ? වෙනස් වෙනවනේ. ඒ වෙනස් වෙන සංගතියට අනුව භවපච්චය ಜಾති වෙනකොට උන්ගේ પરම්පරාව ඉපදිලා උප්පත්තිය ලැබනවා. ඒ බිම් ඇසුරු කරගෙන අපිට තව ටිකක් බලය ගොඩනගලා හිංහිංසා කරන්න පුළුවන් මානසිකත්වය. තේරුණාද? තැනට හරියන සත්තු කුල වලට හරියන බැරිලා හරි දිව්‍ය ලෝකෙට ගියා නම් ඒකාන්තයෙන්ම දිව්‍ය ලෝකේ ඉඳලත් අපිට ගරියනවා. අපිට වනසලා දාන්න ඕන දේවල් ටික කරනවා. අතනින් ගත්ත දෘෂ්ටි අරන් නැද්ද? එහෙනම් ඔයත් ගලප ගන්න මොනවද? ಜಾති අනුව, ආගම අනුව, රට අනුව, කරන කෙහෙල් මල් ඔක්කොම අනුව කිලිටින්නේ මොකද්ද? අපේ හිත නෙවෙයිද? වේදනාව කියන චෛතසිකයට බල ගැන්වෙනකොට ඉතුරු ටික කිලිටි වෙලා භවයට යන, උප්පත්තියට යන, ජරාවට, ව්‍යාධියට, මරණ ඔක්කොම සිද්ධ වෙනවා. හරි නේද? ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ධර්මයේ දැකගත්තු කෙනෙක් අංකෙඩිච්ච හරකෙක් වගේ ඉන්නේ. අංකෙඩිච්ච හරකෙක් වගේ කියනවා. ඌ කවුරු හිංහිංසා කරුවොත් අනින්ට යන්නේ නැහැ. ඇයි ඒ? අනින්ට ගියොත් ඉතින් කල්ප කාලාන්තරයක් ඒකේ භුක්තියක් විඳින්න වෙනවද නැද්ද? වෙනව නේද? එහෙනම් මේක දැක ගන්න. වේදනා අනන්ත උනේ ස්පර්ශයෙන්ද. එහෙනම් ඔය ඇත්තට හම්බෙන්න ඕන 60 රූපයක් හම්බෙන හැම මොහොතකම, කනට ශබ්දයක් හම්බෙන හැම මොහොතකම. වාහනේ යනකොට තව සැරයක් බලන්න වෙලා නම්, බලපු එකත් තව සැරයක් මෙනෙහි කරන්න වෙලා නම් මොකද්ද උරුමය? හැදිලා නේද ඇතුලේ හින්දරකොට? හැදිලා නේද යන්න ඕන තැන? එහෙනම් මතක තියාගන්න මේ අසංවරයම වෙන කවුරුත් හැදුවත් නෙවෙයි, වෙන කාටවත් ඕක වළක්වන්න පුළුවන්කමකුත් නෙවෙයි. මතු මත්තේ ඕක නිරෝධ කරන්න ඕනේ කවුද? ගිනි තියාගත්තු එකම ඕන නිවන්න. වෙන කාටවත් පුළුවන්කම නෑ. එහෙනම් පරිස්සමෙන්. ඒකයි මම අර කියන්නේ උගුලක් කියලා. මාළුවෙක් අර නේද? බිලිකොක්ක අමුඩලා මස් වැදැල්ල දාපුවම වතුරට බිලිකොක්ක පේන්නේ නැති හින්දා ගිලිනවා. අල්ප මාත්‍රයක් හරි බිලිකොක්ක ගැන දැනගෙන ඉඳියා නම් ගිලින්නේ නැහැ නේද? ඒ වගේ තමයි අපිට පේන්නේ ඇහැට වැටෙන, කනට වැටෙන, දිවට වැටෙන ආරම්මන ටික නේද? ආරම්මණයක් කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? මනට ආපු එක රමණය කරන හින්දා ආරම්මන කියන. මනට අරගෙන ආස්වාද භුක්තිය දෙනවා, රමණය කරනවා. හරි නේද? එතකොට ඔය ඇත්ත එහෙනම් මේ ලෝකය පෝෂණය කරනවා කියලා ඇහෙන් කනෙන් එකතු කර ඇත්ත පෝෂණය කරන්නේ මොකද්ද? ඔක නෙමෙයිද? ආරම්මණයක් ගන්නවා, ආස්වාදේ බැඳෙනවා. වැඩේ හරිනේ? දැන් එහෙනම් දකින්න මොනවද? මේ පරිසර පද්ධති ඇසුරු කරනකොට ඔය ඇත්ත මේ ජීවිත රටාව තුළ අවුරුදු 50ක් නම් ඒකේ තප්පරයක් ගාන එකතු කරපු ඔක්කොම එකතු කරුවේ පංච උපාදානස්කන්ධ ගොඩට දාගත්තා. මන පෝෂණය කෙරුවා. ඒකේ භුක්තිය දිවිහිමියෙන් ගෙවන්ට යනකොට මතක තියාගන්න අවුරුදු 50ක් නම් මදි. තේරුණාද? 50 කෝටියක්වත් ගෙවල ඉවර කරන්න බැරි මහා කන්දරාවක් මේ අවුරුදු 50 ඇතුළත එකතු කරලාද නැද්ද? එකතු කරලා නේද? කවද්ද ගෙවල ඉවර කරන්නේ? එහෙනම් මෙතන සංවර වෙලා අර ඔක්කොම ගොඩනගාගත්තු එකේ බලය යටපත් වෙලා යනකම් උදේවයි ඥානෙ වැඩිලා කැඩෙන්න වැඩ ටික කරගත්තේ නැති දවසක් එනකම් අනාතයි අය කතා කරන්න යනවා නේද? එහෙනම් අනන්ත ස්පර්ශනම් සලායතනත් අනන්ත වෙන්න ඕන නේද? නැද්ද? ඒතර සලායතන කිව්වම 6යිද? 6යිද? නෑ. මේක හොඳට ගන්න. තේරුණාද? ස්පර්ශ අනන්තයි නම් ආයතනත් අනන්ත වෙන්න ඕන නේද? නැත්ද මං කියන කාරණේ තේරෙනවද? තණ්හාව අනන්ත වුණා, භව අනන්ත වුණා, උපාදාන අනන්ත වුණා, දුක්ඛන්දරාවත් අනන්ත වුණා. එහෙනම් ආයතන 6යිද? නෑ, ආයතනත් අනන්ත වෙන්න ඕන. හරියට ආයතන ගලප ගන්න. තේරුණාද?
මේ ගෙදර බැංකුවක් දානවා. දැන් මේක මොකද්ද? බැංකුව ආයතනය. පැහැදිලිද? බැංකුව අයින් කරලා මේකේ ඇඟලුම් කර්මාන්ත ආයතනයක් දානවා. හරි? දැන් මේක මොකද්ද? ඇඟලුම් කම්මලා. දැන් මේක අයින් කරලා හරක් ටිකක් දානවා. දැන් මේක මොකද්ද? හරප්පට්ටියක්. වෙනස් වුණාද මේ මොනවද? නෑ නේද? එහෙනම් මේ මස් වැදල්ල නෙමෙයි ආයතන කිව්වේ. මේකේ ඇතුලේ නිෂ්පාදනය වෙන ක්‍රියාවලිය. ගොඩනැගෙන සුද්ධාෂ්ටකයේ ස්පර්ශ වෙනකොට ගොඩනැගිච්ච සුද්ධාෂ්ටකේ. තේරුණාද? ඔන්න කූඩුවක් තියෙනවා. බල්ලෙක් දානවා. දැන් ඒක බලු කූඩුව. නේද? බල්ල අයින් කරලා එළුවෙක් දැම්ම. එළු කූඩුව. මේක අයින් කරලා හාවෙක් දැම්ම. හා කූඩුව. එකෙක්වත් නැති කරපු දවසට කූඩුව විතරයි මොකක්වත් නැහැ. නේද? රාගයයි, ද්වේෂයයි, මෝහයයි ක්‍රියාත්මක වෙනකම් මේ ආයතන හය ඇසුරු කරගෙන අන්න අර බලු වර්ගයේ, හරක් වර්ගයේ, බූරු වර්ගයේ, പ്രേත වර්ගයේ, කුම්භාණ්ඩ වර්ගයේ ඔක්කොම මේ කූඩුව ඇතුළට දානවා. නැද්ද? ඒ හින්දා තමයි ඉන්ද්‍රිය කිව්වේ. ඒ හින්දා තමයි ద్వාර කිව්වේ. එතකොට ආයතන කියලා කියන්නේ හයක ක්‍රියාවලියක්ද? නෑ. අපිට පේන මේ මස්සදෙලි හය ඇසුරු කරගෙන අනන්ත නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙන හින්දා මේවා ආයතන කියලා කිව්වා. හරි නේද? ස්පර්ශ වෙන මාත්‍රයට නිෂ්පාදන ක්‍රියාවලිය එක එක තාලේ නෙවෙයිද? හොඳට ගලප ගන්න. මැටි ටිකක් තියෙනවා. අනලා පදම් කරලා බල්ලෙක් හදනවා. හරි? ඒ මැටි ටිකම කුඩු කරලා ආයි අනලා පදම් කරලා මල් පෝච්චියක් හදනවා. හරි? මැටි ටික වෙනස් වුණා. ඒ ටික ආයි කඩලා කුඩු කරලා සිංහෙක් හදනවා. දැන් එක හැදුවොත් එහෙම අර මැටි ටිකම ඇසුරු කරගෙන ආකාර වෙනස් නේද? එහෙනම් මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයම ඇසුරු කරගෙන ඇහැට ඝට්ටණය කර කර කනට ඝට්ටණය කර එක ආකාර හදනවා. තේරෙනවද? ශක්තියින් ප්‍රභවයන් වෙනස් වෙන්නේ නැහැ. එකම ශක්ති ධාරාවන් හැබැයි ගොඩනගෙන ආකාර නේද? දැන් ජීවිතේට ආදේශ කරගන්න. ඔය ඇත්තන්ගේ ආයතන පෝෂණය වෙන විදිහ ඔය ඇත්තන්ටයි පේන්නේ. නෙමෙයිද? බස් එකට නැගලා කොන්දොස්තර හම්බෙනකොට වාහනේ යනකොට ඉස්සරහට හම්බෙන වාහනේ ක්‍රියාත්මක වෙන ආකාරය අනුව පස්සහින් එන එක ක්‍රියාත්මක වෙන ආකාරය අනුව පාර හරහා පයින්න මිනිස්සයා අනුව නෙමෙයිද? සිංහලයා දෙමළයා මුස්ලිම්යා කියලා වැඩ කරන ක්‍රමවේදය අනුව දේශපාලනය කියලා මේ ඉන්න උන් කරන දේවල් අනුව ආකාර නිමිති හැඩතල ඇතුලේ හැදෙනව නේද? ආයතන වැඩපිළිවෙල නේද? ඔය ඔක්කොම දූෂිතයි. මොනවද? වාහනේ යනකොට ඉස්සරහට පයින් එකත් 80ෙන් පයින්නේ. පස්සෙන් එන එකත් 80ෙන් එන්නේ. හා හොඳයි. ඉස්සරහින් පයින් එක 80ෙන් ගියා කියලා ඒක කෙරේ කිලිටි බව ඇති වෙනකොට ඒකේ අලාභය ලැබෙන්නේ අර ඉස්සරහින් යන එකටද Tamanටද? Tamanට නේද? එහෙනම් මේ ලෝකේ තියෙන සියල්ලක්ම ඇසුරු කරගෙන භුක්තිය හදාගන්නේ කවුද? තමන්. එහෙනම් පරිස්සම් වෙන්න ඕනේ කවුද? මේ ටික ගලපගත්තු එක ශාසනය රකින්නවත් ඔලු උස්සන්නේ නැහැ. තේරුණාද? මේ ටික ගලපගත්තු එක මතක තියාගන්න. ශාසනය රකින්නවත් ඔලු උස්සන්නේ නැහැ. විනාශ කරනවා නම් තොපි විනාශ කරපියා මං එන්නේ. පැත්තකට වෙලා මගේ වැඩේ කරගෙන මන් නිවිලා යනවා වෙන මොනව කරන්නද කියන තැනකටපත්. ඇයි? නැති වුණොත් අලාභය කොතනකටද? Taman තමයි නේද? ඔච්චර කාලෙකුත් මේ සසරේ ආවෙම මොනව කරන්න ගිහිල්ලාද? බාහිරේ ගොඩනගන්න ගිහිල්ලා, බාහිරේ හදන්න ගිහිල්ලා, බාහිරේ නිවැරදි කරන්න ගිහිල්ලා. අභ්‍යන්තරේ නිවැරදි කරපු දවසට එන්න හේතු කාරණා නෑ නේද? එහෙනම් සලආයතන අනන්ත වුණා, නාම රූප අනන්ත වෙච්ච හින්දා. හරි නේද? මොනවද නාම රූප? අර මම බල්ලෙක් හදනවා, පූසෙක් හදනවා, මැටියෙන් හදනවා වගේ කියපු මේ සතර මහා ධාතු ඇසුරු කරගෙන එක ආකාර හැදුවා. ඒ ආකාර එකතු කරලා නාම ගොඩ නැගුවා. එහෙනම් හිත හැදුවා නේද? නෙවෙයි. මගේ ඉඩකඩ, මගේ ආනහන, මගේ ගෙවල් දොරවල්, මගේ ආස්වාද භුක්තියට හැදුවා. ගොඩ නැගුවා නාම රූප.
නේද? නාම රූප ගොඩනැගුවේ කවුද? විඥාන. නේද? රූප පොදි දෙකක් එකට ගැටෙනකොට විඥානය හටගත්තා. විඥානය හටගන්නකොට නාම රූප එකතු වුණා. මෙතන තියෙන ලොකු සම්බන්ධතාවයක්. මොකද්ද? විඥානයේ හින්දා නාම රූප පෝෂණය වෙනවා. නාම රූප ගොඩනැගෙනකොට විඥානය පෝෂණය වෙනවා. බුදු පියාණන් වහන්සේ උදාහරණයක් දෙනවා. ධර්මිටි දෙකක් එකකට එකක් හේතු කරලා මෙහෙම තිබ්බොත් එකක් ගන්න බෑ වැටෙන. නේද? මේක පවතින්නේ මේකින්ද මේක පවතින්නේ මේකින්ද. එහෙනම් නාම රූපින්ද විඥාන පවතින විඥානින්ද නාම රූප පවතින. ගැඹුරුයි කාරණේ. තේරෙන්නේ නැත්නම් නැවත තවක් ඇහුවොත් උදාහරණ දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. තේරලා නම් නිහඬව යන්නයි කිව්වේ. හරි? නිකන් සම්මර්ෂණය කරනවා. එතකොට හිත ගොඩනගුණේ රූප ආධාරක කරගෙන අභ්‍යන්තර ආයතන ඇසුරු කරගෙන විඥානයත් එක්ක ගොඩනගපු සිතුවිලි ධාරාවත් එක්ක නම් පින්නතුනේ මේ රූප ආකාර අනන්තයි අර පහක් වුණාට නාමාකාර නැමිල ගිය ආකාරත් අනන්තයි නේද? හොඳට හිතන්න. එකම ස්ත්‍රිය තාත්තට ඇති වෙනවා දරු සෙනෙහස. අන් පුරුෂයෙකුට ඇති වෙනවා රාගය. පුතාට ඇති වෙනවා මව් සෙනෙහස. නැද්ද? එතකොට දැන් ඒක එක එක ආකාර කරලා තියෙන කවුද? අන්න අර සිතුවිලි ටික. නාම ධර්ම ටික. පැහැදිලිද? එහෙනම් නාම ධර්ම පහක් වුණාට ලෝකෙම තනන්නේ කවුද? අර ආකාර හදන්නේ කවුද? ඒ සිතුවිලි පහ නේද? ඈ? එහෙනම් නාම අනන්තයිද නැද්ද? ඈ? රූප අනන්තයිද නැද්ද? එහෙනම් නාම රූප අනන්ත වෙන්න නම් විඥාන අනන්ත වෙන්න ඕනේ නේද? එහෙනම් මේ විශ්වයේ තන තන සත්තු කියලා වැටලා ඉන්නවා නම් ඒ ඔක්කොගේම විඥාන වටුනේ මෙන්න මේ නාම රූපත් එක්ක ගොඩනැගිච්ච විඥාන අනන්ත වෙච්ච හින්දා. විඥාන අනන්ත වුණු හින්දාම සලආයතන අනන්ත වුණා. සලආයතන අනන්ත වුණු හින්දාම පස්සේ අනන්ත වුණා. දැන් අනන්ත වැඩ පිළිවෙලක් නෙමෙයිද? ඈ? මහා සාගරය වගේ. විඥාන අනන්ත උනේ මොනව හින්දාද? සංකාර අනන්ත වෙච්ච හින්දා. මොනවා සංකාර? කාය අසුරු කරගෙන වචනය අසුරු කරගෙන මන අසුරු කරගෙන ඔයත් ගොඩනගපු හිත අනන්ත වෙච්ච හින්දා. නෙවෙයි. ඈ? දැන් ඔයත්ගේ හිත ඇතුලේ මම මේ බේස් එක දෙනකොට ඔයත්ගේ හිත ඇතුලෙන් ගලපලා ගන්න. ඇත්ත නේනම් ඔච්චර කාලයක් ගොඩනගුවේ ලෝකේ තියෙන ඔක්කොම අල්ලගෙන හිත කන්දරාව නෙවෙයිද ගොඩනගුවේ? ඈ? මට කියන්න ඕනකම තිබ්බේ ඒක නෙවෙයි. සංකාර අනන්තුනේ මොනවා හින්දාද? ඈ? අවිද්‍යාව අනන්ත වෙච්ච. තේරුණාද? මට කියන්න ඕනකම තිබ්බේ මේක. මොකද්ද? අනන්ත අන්ධකාරය අනන්ත අවිද්‍යාව හින්දාම අනන්ත සංකාර ගොඩ නැගුවා. නෙවෙයිද? අවිද්‍යාව නොතිබුණා නම් සංකාර ගොඩ නැගන්නේ නෑ. ඇහැ කන ඇසුරු කරනකොට උදේවයි ඥානය වැඩිලා තිබ්බනම් ගොඩ නැගයිද? අනිච්චතාවය දැකලා තිබ්බනම් ගොඩ නැගයිද? හිත අතහැරෙන තැනකටපත් වෙලා තිබ්බනම් ගොඩ නැගයිද? නෑ නේද? ඈ? එහෙනම් පින්නතුනි උදේවයි ඥානය නොගැලපෙන තාක්කල් හිත අතහැරෙන්නේ නැති තාක්කල් අන්නර අනන්ත වැඩපිළිවෙල දුකේ කෙලවර කේවලස්ස දුක්ඛ කන්දස්ස පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙලයි ඔය ඇත්තු මේ හදාගෙන යන්නේ. දැන් එහෙනම් ජීවත් වෙනවා කියලා ඔය ඇත්තු කරන්නේ මොකක්ද? ඈ? ඔය ජීවිතේ ගෙවනවා කියලා හැම තප්පරයකම කරන්නේ මොනවද? අවිද්‍යාවේ වැඩපිළිවෙල දියත් කරන එක නේද? පංච උපාදානස්කන්ධේ පෝෂණය කරන එක නේද? ඈ? ශික්ෂණය කියලා කියන්නේ මොකක්ද පින්නතුනි? ශික්ෂණය කියලා කියන්නේ ක්ෂණයක් ගන්න හික්මනවට කියනවා ශික්ෂණ කියලා. පැහැදිලි? දැන් අපි ගාව ශික්ෂණ තියෙනවා. ඈ? තියෙනවා. ඒක තමයි කෝටිය සංවර සීලය කියන්නේ. කෝටියක් කියන්නේ ගණනින් නෙවෙයි අනන්තයක් දක්වා. තේරුණාද? එහෙනම් තමන් ගාව මේ අනන්තයක් දක්වා සංවරය ගොඩනගෙන වැඩපිළිවෙල සකස් කරුවේ නැත්තම් කෝටියක් සංවර සීලය ගොඩනගා ගත්තේ නැත්තම් ඒ තාක්කල් පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙල සකස් වෙනවද නැද්ද? ඈ? මම මේ පංච උපාදානස්කන්ධ එක එක ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න පුළුවන් එක එක ආකාරයෙන් ඈ. පංච උපාදානස්කන්ධ ගොඩනගෙන විදිය. තේරුණාද?
මේ මම මට දැනෙන විදිහ මම ටිකක් මේ සමාජයට හම්බෙන්නේ නැති ආකාරයක් විග්‍රහ කරන්න කියලා මම මෙහෙම ටිකක් කියලා දුන්නේ නැත්තම්. හරිනේ? පින්නතුනි. එහෙනම් මොහොතක් ගානේ හික්මීම කියන තැනකට එළඹි සිහිය දිනු කරගත්තේ නැත්තම් ඒ තාක්කල්ම අපි කරන්නේ මොකද? අවිද්‍යාව පත්‍ය සංඛාර නෙමෙයි. අවිද්‍යාව නිසා ගොඩනගන සංඛාර වැඩ පිළිවෙල නෙමෙයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ වැඩ පිළිවෙල නෙමෙයි. කාද නතර කරා? කාද නතර කරා? මෙතන වැඩේ කෙරුවේ නැත්තම් කොතනවත් නෑ නේද? එහෙනම් Tamanට පුළුවන් වෙන්න ඕන මොනවද? මේ පටිච්චසමුප්පාදය බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කැමැති ආකාරයකට විග්‍රහ කරන්න පුළුවන්. එක එකනා එක ආකාරයකට විග්‍රහ කරනවා. මහණෙනි වැල් වලින් ප්‍රයෝජන ගන්න කෙනෙක් කැලේට ගිහිල්ලා වැලේ මුල දැකලා මුල කපලා ඉවරලා අගට යනකම් ඇදලා අරගෙන වැල අරන් ගිහිල්ලා ප්‍රයෝජන ගන්නවා. ඒ වගේ මේ පටිච්චසමුප්පාදය මුල ඉඳලා ගලපගෙන අග ඉඳලා විග්‍රහ කරගෙන ගිහිල්ලා එයා ප්‍රයෝජන ගන්නවා. එහෙමත් කොටස් ඉන්නවා. තව කොටසක් ඉන්නවා මහණෙනි මේ වැල් වලින් ප්‍රයෝජන ගන්න කෙනෙක් ඇවිදගෙන යනකොට වැලේ අග හම්බෙනවා. ඇදලා අරගෙන අගේ ඉඳලා මුලට යනකම් ඇදලා අරගෙන වැල අරන් ගිහිල්ලා ප්‍රයෝජන ගන්නවා. තව කොටසක් ඉන්නවා මහණෙනි වැලේ මැද හම්බෙනවා එතනින් කපලා මැද ඉඳලා අග දක්වා අදිනවා. ඒකල එයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. තව කෙනෙක් ඉන්නවා මැදින් කපලා මුල දක්වා ඇදලා අරන් ගිහිල්ලා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. එහෙනම් මේ පටිච්චසමුපාදයේ අගේ ඉඳලා මුලටත් මුලේ ඉඳලා අගටත් මැද ඉඳලා අගටත් මැද ඉඳලා මුලටත් කැමැති ආකාරයකින් විග්‍රහ කරගන්න Tamanට ගැලපෙන පරිදි. Tamanට ගැලපෙන ආකාරයේ පිහිටවුවා නම් එතනින් එහාට කරන්න ඕනේ මොකද්ද? දැන් මේක අහ ගන්න ඕන, දරා ගන්න ඕන, ගලප ගන්න ඕන, ඒක අනුව හැසිරීලා වැඩ ටික කරගෙන යන්න ඕන. පංච උපාදානස්කන්ධ වැඩ පිළිවෙල දී කර හරි. කාලාවතරණ ආලෝකය සොයා යන්නන් උදෙසා